ඊට පස්සේ අපි යමු performance obligation ආකාර performance obligation ආකාර දෙකකට අපිට අඳුන ගන්න පුළුවන් දෙක ගන්න පුළුවන් performance obligation ආකාර දෙකයි එක ගමනක් තමයි distinct obligations distinct obligation අනිත් ක්‍රමය තමයි not distinct obligation not distinct obligation මේ විදිහට ආකාර දෙකක් තියෙනවා performance obligation distinct obligation or distinct obligations ඒ කියන්නේ distinct කියන්නේ අපි අත වෙන් කර හඳුනාගත හැකි වෙන් කර හඳුනාගත හැකි වෙන් කර හඳුනාගත හැකි උදාහරණ තියාගන්න වෙන් කර හඳුනාගත නැත්නම් අපි ඒක තව වෙන විදිහකට කිව්වොත් කරනවා නැත්නම් dependable නෑ not dependable not dependable ඒ කියන්නේ ඒක තව දෙයක් මත යැපෙන්නේ නෑ ඒක ස්වාධීනයි distinct obligation එක කියන්නේ ඒක not dependable නැත්නම් තව දෙයක් මත රඳා පවතින්නේ ඒ කියන්නේ මේ අපි ගත්තොත් අපි කලින් කතා කරපු උදාහරණයක් ෂිප් එක විකුණනවා ඒකත් එක්ක සර්විස් එක ලබා දෙනවා ෂිප් එක විකුණනවා ඒකත් එක්ක සර්විස් එක ලබා දෙනවා එතකොට ෂිප් එක විකිණීම නිසාම අපිට සර්විස් එක ලබා දීම අනිවාර්ය නැහැ ඒක මත රඳා පවතින්නේ නැහැ ෂිප් එක විකුණුවා කියලාම සර්විස් එක අපිට ලබා දෙන්න ඕනේ නැහැ ඕන සර්විස් එක නොදී ඉන්න පුළුවන් සර්විස් එක දෙනවා කියන අපි අමතර දෙයක් තමයි දෙන්නේ ඒක ඩිපෙන්ඩබල් වෙන්නේ නැහැ ෂිප් එක විකිණීම මත ෂිප් අර මම කිව්ව දේ අපි ෂිප් එක විකුණනවා කියලා හදාලා සර්විස් එක ලබා දීම අත්‍යවශ්‍ය නැහැ. ඒතර ඒ වගේ එකක් අපි කියනවා distinct obligation කියලා. ඒ කියන්නේ වෙන හඳුනා ගන්න පුළුවන්. වෙනම හඳුනා ගන්න පුළුවන්. distinct කියන්නේ වෙනම හඳුනා ගන්න පුළුවන් කියලා. අපි ගත්තොත් මේතර උදාහරණ දෙන්න ලියන්න distinct obligation එකට කලින් උදාහරණ. ඔයගොල්ලෝ මේ විදිහට නෝට් එකෙන් පාඩම් කරගන්න පුළුවන්. කලින් උදාහරණේ ship එකයි ship එක service එක ship එකයි service එක ship එකත් එක්ක අපි දුන්නා service එක. එතකොට මේ දෙක අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද ship එක ලබා දීම මතම service එක ලබා දීම අනිවාර්ය නැහැ. ඒක තමයි අපි කියන්නේ distinct obligation කියලා. හොඳට මතක තියාගන්න. ship එක ලබා දීම මත service එක ලබා දීම අනිවාර්ය නැහැ. ඒක තමයි distinct obligation එකක් කියන්නේ. not dependable. අනිත් එක මත යැපෙන්නේ නැහැ. ඒතර අනිත් පැත්තෙන් බැලුවොත් මම මේ දේව අඳුර ගන්න ඕනේ. එහෙම අඳුරගත්තම තමයි අපිට account කරන්න පදනම සැලසෙන්නේ. කොහොමද මේ දෙකට account කරන විදිහ වෙනස්. මේ දෙකට account එකට අදාළව වෙලාවල් කියන්නේ අපි මොන කාල පරිච්ඡේද ලකුණු කරන්න ඕනේ කියන වෙනස්. ඒතර not distinct කියන්නේ එහෙම වෙන රඳා පවතින. වෙන රඳා පවතින නෑ. වෙන රඳා පවතින්නේ නෑ. ඒ කියන්නේ මෙහෙම අපි කිව්වොත් අපි AC එකක් දෙනවා ඒ AC එකත් එක්ක අපි AC එක ඇවිල්ලා හයි කරන්න ඕන. AC එක ඇවිල්ලා අපි හයි කරලා ලබා දිය යුතුයි. ඒතර ඒක අපේ වගකීම. AC එක හයි නොකර ඉන්න බෑ. AC එක ගෙදර එක්කෙනාට හයි කරලා කරගන්න කියලා කියන්න බෑ. AC එක විකුණනවා නම් AC එක පසු කාලිනව ඇවිල්ලා ගිහි ගෙදර හයි කරලා අදාළ දෙනේ හයි කරලා වැඩ කරන විදිහට හදලා තමයි අපි යන්න ඕනේ. ඒතර මේ හයි කරන එකත් අපි දෙන සර්විස් එකක්. තේරුණා? ඒ හයි කරන එක අපි දෙන සර්විස් එක. ඒතකොට ඒ කියන්නේ මේ දෙක වෙන හඳුනා ගන්න බෑ.
ඒ කියන්නේ ඒ දෙක ඩිපෙන්ඩබල්. අපි කියමු එතන ඩිපෙන්ඩබල්. දැන් කලින් එක ඩිපෙන්ඩබල් නෑ. කලින් එක ඩිපෙන්ඩබල් නෑ. උනාට මේක ඩිපෙන්ඩබල්. කලින් එක ඩිපෙන්ඩබල් නෑ. දැන් මේක ඩිපෙන්ඩබල්. ඒ කියන්නේ රඳා පවතිනවා. ඒ කියන්නේ අපි භාණ්ඩය ලබා දුන්නොත් ඒකත් එක්කම අදාළ සර්විස් එක ලබා දීම අනිවාර්යයි. කලින් එහෙම නෑ. උනාට කලින් කිව්වේ මෙතනදී එහෙම නෑ. දැන් අපිට භාණ්ඩය ලබා දුන්නාට පස්සේ සර්විස් එක ලබා දීම අනිවාර්යම නෑ. ඒක වෙන්වෙන්ව අපිට හඳුනා ගන්න පුළුවන්. සර්විස් එක වෙන්වෙන්ව තියෙනවා. පැහැදිලිව අපිට කියන්න පුළුවන් භාණ්ඩෙත් එක්ක සර්විස් එක එහෙම අවශ්‍ය නෑ. ඕන නම් ගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය නෑ. හරි ආයතනේ දෙනවා නම් කරන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට එහෙම අවශ්‍ය නැහැ. ඕනනම් ආයේ ආයතනෙන් නොදී ඒ සර්විස් එක වෙන කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ AC එක අපි විකුණුවාට පස්සේ වා මේක වෙන කෙනෙක්ට කියන හයි කරගන්න කියලා. අපිට කිව්ලම හයි කරනවා. අදාළ භාණ්ඩෙත් එක්කම අදාළ සර්විස් එක එකට බැඳිලා තියෙනවා. ඒ කියන්නේ ඩිපෙන්ඩබල්. දෙකම ඩිපෙන්ඩබල්. ඒ වගේ එකක් අපි කියනවා not distinct obligation නෑ කියලා. මෙන්න මේ දේ හොඳට ඔළුවට දාගන්න. not distinct obligation. සම්පල් එක කිව්වොත් සම්පල් එක විතර කිව්වොත් මම කිව්වා AC එකයි ප්ලස් AC එක ප්ලස් installation ඒ කියන්නේ AC එක අපි AC එකක් විකුණනවා නම් AC එකත් එක්ක අදාළ AC එක සවිකර දීමක් අපි සිදු කරන්න ඕනේ. ඒ සවිකර දීමට අදාළ සර්විස් එක අපි ලබා දෙන්න ඕනේ. ඒක වෙන කෙනෙක් ටිකල කරගන්න කියලා කියන්න බෑ කස්ටමර්ට. ඒක අනිවාර්යෙන් අපි ලබා දෙන්න ඕනේ. මොකද මේ දෙක ඩිපෙන්ඩබල්. not distinct. මෙන්න ගන්න බෑ මේ දෙක. මේ දෙක එකට තියෙන්නේ. හරි නෝව තමයි එන්නේ. තව මේකට උදාහරණයක් කිව්වොත් not dependable නැත්නම් distinct obligation එකකට අපි software license එකක් දෙනවා. software එක. normal පොඩි software කියමු. Windows software. එතකොට Windows operating system එකන අපි සල්ලි දීලා ගත්තොත් ආයේ ඒකේ අප්ඩේට් එනවා. වෙන මේන්ටෙනන්ස් කටයුතු කරන්න වෙනවා. එතකොට ඒවා අපිට වෙනමම අඳුර ගන්න පුළුවන්. අපි Windows 10 කියන software එක ගත්ත පළියටම අපි අප්ඩේට් වලටයි ඒ වලටයි වෙනම සර්විස් එකක් දීම අවශ්‍ය නැහැ Microsoft වලට. මොකද Windows අප්ඩේට් නොකර Windows පාවිච්චි කරනවා Windows 10 කියන එක. අප්ඩේට් නොකර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක අපිට අප්ඩේට් කිරීම කියන එක වෙනම සර්විස් එකක් විදිහට ගත්තොත් ඒ දේ ලබා දීම අනිවාර්ය නෑ. එතකොට ඒ දේ ලබා දුන්නේ නෑ කියලා කියන්නේ වෙන අප්ඩේට් කියන සර්විස් එක ලබා දුන්නේ නෑ කියලා Windows වලින් අපිට මේක දුවන්න බැරි වෙන්නේ නැතුව තියෙන්නේ. Windows කියන එකේ මේක දුවන්න පුළුවන්. මොකද ඒ දෙක not dependable. අප්ඩේට් කරනවා නම් හොඳයි අප්ඩේට් නොකර කියලා ඒක Windows කියන දේ දුවන්නේ නැතුව නෑ. එන්නේ. එතකොට මෙතන ගත්තොත් ජෙනරේටර් එකත් අනිවාර්යෙන් අදාළ ආයතන විසින් අපිට සවි කරලා ලබා දී යුතුයි. මොකද අපිට සවි කරගන්න බෑ. එතකොට ඒක ඩිපෙන්ඩබල්. ජෙනරේටර් දෙනවා නම් අදාළ උපකරණේ සවි කරලා දීම ඒගොල්ලෝන්ගේ සර්විස් එක. ඒ දේ ඩිපෙන්ඩබල්. මේ වගේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්ද? නැත්නම් ඩිපෙන්ඩබල් නැද්ද? අදාළ සර්විස් එක ලබා දීම අනිවාර්යද නැද්ද කියන දේ බලන්න ඕනේ. එතකොට එහෙම ලබා දීම අනිවාර්ය නැත්නම් distinct obligation එක not dependable එහෙම ලබා දීම අනිවාර්ය නම් අපි කියනවා ඒක not distinct obligation dependable එක. AC එක සවි කිරීම උදාහරණයක් විදිහට ගත්තොත්. ඒතර ඔය දෙකේ විශේෂත්වය මොකක්ද? මේ දෙකට account කරන විදිය වෙනස්. account කරන treatment එක වෙනස්. එතකොට මේක account කරන්න කොහොමද? account distinct obligation එක. distinct obligation එක කියන්නේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ආයතනයේට අදාළ භාණ්ඩය දෙනවත් එක මේකේ සර්විස් එක අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඒක නැතුව වුණත් අදාළ දේ කරගෙන යන්න පුළුවන්. අපි අදාළ භාණ්ඩය ලබා ගන්න සර්විස් එක ලබා ගන්න පුළුවන්. ඒ දේ කිරීමම අවශ්‍ය නැහැ. එතකොට ඒ වගේ වෙලාවක අපි සර්විස් එකක් දෙනවා නම් අපිට අදාළ භාණ්ඩයටයි අදාළ සර්විස් එකයි වෙනම හඳුනා ගන්න පුළුවන්. වෙනම හඳුනා ගන්න පුළුවන්. distinct කියන්නේ වෙනම හඳුනා ගන්න පුළුවන්.
not distinct කියන්නේ ඒක වෙනම අඳුර ගන්න බෑ. භාණ්ඩේ සර්විස් එකයි වෙනම අඳුර ගන්න පුළුවන් අපිට මෙතන. උනාට AC එක ඉන්ස්ටෝල් කරලා භාණ්ඩේ සර්විස් එක වෙනම අඳුර ගන්න බෑ. මොකද අපිට භාණ්ඩේ ලබා දීමත් එක්ක සර්විස් එක ලබා දීම අනිවාර්යයි මෙතන. not distinct වල. හැබැයි මෙතන එහෙම අනිවාර්ය නෑ. ඒතර ඒ වගේ වෙලාවක අපිට දෙක වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවක අපි භාණ්ඩේ වෙනම රෙකෝඩ් කරනවා සර්විස් එක වෙනම රෙකෝඩ් කරනවා. භාණ්ඩේ වෙනම රෙකෝඩ් කරනවා සර්විස් එක වෙනම රෙකෝඩ් කරනවා. එතන ඉන්නවද රෙකෝඩ් separately records separately at separate obligations. මෙතන අපි අදාළ සර්විස් එක ලබා දීමයි භාණ්ඩේ විකිණීමයි ඒ දෙක වෙනම රෙකෝඩ් කරනවා සර්විස් එකට මෙච්චරයි භාණ්ඩෙට මෙච්චරයි කියන. ඒතර උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපි හරි කලින් කතා කරේ මතකද ගාන. මම පෙන්නන්නම් කලින් කතා කරපු ගාන. මෙතන අපි කලින් කතා කරා ගාන. මෙතනදී අපි කතා කරපු ගාන කොළඹ ඩොක්යාඩ් කියන ආයතනය ශ්‍රී ලංකා නේවි එකට භාණ්ඩෙත් එක 1 year සර්විස් එකක් දෙනවා. අපි මෙතන 1 year සර්විස් එක මිලියන 10යි කියලා ගත්තා. 1 year සර්විස් එක 1 year සර්විස් එක මිලියන 10යි කියලා ගත්තා. වෙනම ගත්තා ෂිප් එක වෙනම ගත්තා මිලියන 100යි කියලා. ඒතර ඒකේ කටිනාකම සම්පූර්ණ එක අපිට ඉස්සෙල්ලා ආවේ මිලියන 110යි කියලා. අයි අපිට මේ දෙක වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ෂිප් එක වෙනම හඳුනාගත්තා 1 year සර්විස් එක වෙනම හඳුනාගත්තා. ඇයි? මේ දෙක අපිට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. මොකද distinct obligation එක. ඒ කියන්නේ භාණ්ඩ ලබා දීමත් එක්ක මේ සර්විස් එක ලබා දීම අනිවාර්ය නෑ. භාණ්ඩ ලබා දීමත් එක්ක සර්විස් එක ලබා දීම අනිවාර්ය කටයුත්තක් නෙමෙයි. ඒතර එන්නේ වගේ. ඒ වගේ වෙලාවක අපිට අපි මේ දෙක වෙනම රෙකෝඩ් කරා. මතකනේ? අපි මේක වෙනම රෙකෝඩ් කරා අදාළ භාණ්ඩ ලබා දෙන අවස්ථාවේදී සර්විස් එක ලබා අවුරුද්දකට පස්සේ සර්විස් එක ලබා දෙනකොට මෙන්න මේක මිලියන 10 රෙකෝඩ් කරා. මෙතනත් වෙන්නේ වගේ අපි වෙන වෙනම තමයි රෙකෝඩ් කරන්න ඕනේ. ෂිප් එක වෙනම රෙකෝඩ් කරන්න ඕනේ. සර්විස් එක වෙනම රෙකෝඩ් කරන්න ඕනේ. කිව්වොත් ටයිම් ලයින් එක මතකයි. ෂිප් එක මෙදා විකුණුවා වසර මුල වසර විකුණුවා කියන්නේ සර්විස් එක දෙන්නේ අවුරුද්දක. අවුරුද්දක් යනකම් සර්විස් එක දෙනවා. අවුරුද්දක් යනකම් සර්විස් එක දෙන හින්දා සර්විස් එකට අදාළ මුදල අපිට මෙන්න මේ ෂිප් එක විකුණන දවසේම රෙකෝඩ් කරන්න බෑ. අපි ගොමි ෂිප් එක විකුණුවේ මිලියන 100කට. එතකොට මිලියන 100කට විකුණුවා. හැබැයි අපි ඒකට අපි සර්විස් එකට මිලියන 10ක් වෙන් කරලා තිබ්බා. මතකද? අපි සම්පූර්ණ ගාණ කිව්වේ කීයද කස්ටමර්ට 110යි කියලා. කස්ටමර්ට කිව්වේ වා ෂිප් එකයි මේකයි දෙකම ගන්නවා නම් ෂිප් එකයි සර්විස් එකයි දෙකම ගන්නවා නම් 110ක් ගන්න. 110 තමයි අපි ඔයගොල්ලෝට දෙන්නේ. ඒකට අපි ෂිප් එකට 100ක් මිලියන 100ක් වෙන් කරා සර්විස් එකට තමයි මිලියන 10ක් වෙන් කරේ. සර්විස් එකට තමයි මිලියන 10ක් වෙන් කරේ. ඒත් අපි මේ දෙක වෙනම අඳුර ගන්න පුළුවන්. මොකද දෙක separate නිසා. දෙක distinct obligation නැහැ නිසා. දෙක dependable නැති නිසා. මෙතන ඒ විදියට කරන්න බෑ. මෙතන මොකද මේ දෙක වෙනම හඳුනා ගන්න බෑ. වෙන වශයෙන් හඳුනා ගන්න බෑ. මොකද distinct obligation. ඒකේ AC එක high කරොත් ඒකත් එක්ක සර්විස් එක ලබා දීම අනිවාර්යයි. AC එක high කරොත් ඒකත් එක්ක සර්විස් එක ලබා දීම අනිවාර්යයි. එහෙම නොදී ඉන්න බෑ. ඒ දෙක වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒතන මෙතන අපිට මේක සර්විස් එකයි භාණ්ඩේ දෙකම ලබා දීම අපිට ගන්න වෙනවා රෙකෝඩ් කරන්නේ තනි වගකීමක් විදියට. තනි obligation එකක් විදියට record as a single obligation. Record as a single obligation.
code as a single obligation. එතකොට මෙහෙම උදාහරණයක් ගත්තොත් මේකට මේ code as a single obligation එක ඇටියට timeline එක ගමු. වසර මුල වසර අග. අපි AC එක ගිහිල්ලා order කරලා සල්ලි බඳිනවා. වසර මුල ගියමු ජනවාරි 1 වෙනිදා මේ අප්‍රේල් 1 වෙනිදා ස්ථාන අප්‍රේල් 1 වෙනිදා අපි ගිහිල්ලා AC එක order කරනවා. order කරලා සල්ලි බඳිනවා. හරි order කරලා සල්ලි බඳිනවා. දැන් මේ කාලෙක ගත්තා කියලා හිතමු. ඒක ඔයගොල්ලෝ බලන්නේ නැත්තම් කාලෙම මම පැහැදිලි කරන් තාම මෙච්චර ලොකු කාලයක් ගන්න ඊළඟ එකටම බලන්න. AC එක මිදා order කරනවා. හැබැයි අපි කියමු මොකක්ද ප්‍රශ්නයක් නිසා දැන් මේ කොවිඩ් නිසා පොඩ්ඩක් කාලේ පස්සට ගියා. මේ කාලේ ගන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් කාලේ වෙනස පෙන්නන්න. අපි දැන් කොයි ප්‍රශ්නේ ඉඳලා ඒගොල්ලන්ට ඩිලිවරි කරන්න කල් ගියා. දිව කරලා හයි කරන්න කල් ගියා කියලා මම නිකන් කාලේ වෙනස හිතන්න එපා. කාලේ මං කියව මාස 3ක් විතර ගියා කියලා. මාස 3ක් විතර ගියා. මාස 3කින් පස්සේ තමයි කරේ. ඒකට අප්‍රේල් මැයි ජූනි 30 ජූනි 30 තමයි අදාළ වක්කම ඇවිල්ලා හයි කරලා ගියේ. AC එක ඇවිල්ලා හයි කරලා ගියේ ආයතනයේ ජූනි 30. තර සර්විස් එක සර්විස් එක ඉන්ස්ටෝල්මන්ට් එක ඉන්ස්ටොලේෂන් එක කරේ ජූනි 30. හරි. එතකොට අපිට ඒ ආදායම හැටියට අඳුනගන්න බෑ. මෙන්න මේ AC එක විකුණුපු දවස මේ දා ගන්න බෑ. මොකද අපි තවදුරටත් වගකීමක් තියෙනවා ගිහිලා අදාළ භාණ්ඩය සවි කිරීමට. ඒ කියන්නේ අපි ඉන්ස්ටෝල්මන්ට් එක ඉන්ස්ටොලේෂන් එක කරාට පස්සේ තමයි අපි අපේ ආදායම හඳුනගන්නේ. ඒ කියන්නේ දැන් මම යනවා කියමු ගන්න AC එක. ඒතර මම යනකොට ඒගොල්ලෝ මට කියනවා මිලියන 20ක් කියනවා මේ ඔක්කොම. ගෙනල්ලා හයි කරලා දෙන්න මිලියන 20ක් කිල්ලනවා වගේ. මිලියන 20ක් කිල්ලනවා AC එක ගෙනල්ලා හයි කරලා දෙන්න. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ මට කියනවා මේකේ මිලියන 18යි තමයි මගේ ප්‍රයිසිං පස්සේ බලමු ප්‍රයිසිං ඉස්සරහට බලමු මිලියන 18ක් තමයි AC එකේ ගන්න. ඒතකොට අනිවාර්යෙන් ඇවිල්ලා හයි කරලා දෙන්න මිලියන 2ක විතර වෙනස. මේ 20ක් යනවා. ඒතකොට ඒගොල්ලෝ ඒකත් ඇඩ් කරලා තමයි මේ මිලියන 20 කියලා ප්‍රයිසිං කරලා තියෙන්නේ අදාළ AC එක. ඒතකොට මට ගන්න වෙන්නේ අනිවාර්යෙන් මේ මිලියන 20. මොකද AC එක හයි කරන්න මේගොල්ලෝ AC එක හයි කිරීම වගකීම තියෙන ඒගොල්ලෝ. මට ඒක හයි කරගන්න බෑ. මම ඒක හයි කරන්න දන්නේ නැහැ. ඒතකොට අදාළවත්කම හයි කිරීම වගකීම තියෙන ඒගොල්ලෝ ගාව. අදාළවත්කම විකිණීම සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ ඒගොල්ලෝ. ඉන්ස්ටොලේෂන් වගකීමත් ඒගොල්ලෝ ගාව. විකිණීමට වගකීම තියෙන්නේ ඒගොල්ලෝ. අදාළ භාණ්ඩය ලබා දීමට වගකීම තියෙන්නේ ඒගොල්ලෝ. එතකොට මේ වගේ වෙලාවක ඔබ්ලිගේෂන් නැත්තම් වගකීම් දෙකක් තියෙනවා. ඒ වගකීම් දෙක අපිට වෙන වෙනම අඳුර ගන්න බෑ. මොකද දෙකම සපයන්නේ එකම කෙනා. අපිට වෙන වෙනම ගන්න බෑ. අපිට එපා කියන්න බෑ. ඕගොල්ලෝ අවිල හයි කරන්න එපා කියන්න බෑ. මොකද ඒගොල්ලෝ තමයි වැඩකාරයෝ. ඒගොල්ලෝ තමයි ඒ දේ කරලා දෙන්නේ. එතකොට මේ මිලියන 20 අපිට එකට හඳුනා ගන්න වෙනවා. කවදද? අප්‍රේල් 1 වෙනිදා නෙමෙයි. මෙන්න මේ දවසට මේ මිලියන 20 කියන එක සම්පූර්ණ ආදායම විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. අපි කස්ටමර්ට ගිහිල්ලා මෙන්න මේ භාණ්ඩේ සවි කරලා දුන්නාට පස්සේ. හරිනේ. ඒක හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන ඒක නෙමෙයි distinct obligation එකේ උනේ ඒක නෙමෙයි. අපිට chip එක දුන්නාට පස්සේ ඒක ආදායම විදිහට රෙකෝඩ් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ සර්විස් එක සැපුවට පස්සේ තමයි අවුරුද්දකට පස්සේ සර්විස් එක සැපුවට පස්සේ තමයි 1 year කට පස්සේ අවුරුද්දකට පස්සේ සර්විස් එක සැපුවට පස්සේ තමයි අපිට සර්විස් ඉන්කම් එක අඳුර ගන්න පුළුවන්. මෙතන එහෙම බෑ. භාණ්ඩ විකුණුවාට පස්සේ භාණ්ඩ විකිණීම ආදායම වෙනම ගන්න බෑ. ඉන්ස්ටොලේෂන් එක කරාට පස්සේ දෙකේම එකතුව තමයි අඳුර ගන්න ඕනේ. මොකද ඒ දෙක වෙන් කරලා අඳුර ගන්න බෑ. distinct obligation එකක් නෙමෙයි. හොඳට උදාහරණයක් නේද තියන්න. අපි ගත්තොත් activity 12.2 එක lazy activity එක a software development firm enter into a contract with the customer to transfer the following. customer එක contract එක මේ පහළ තියෙන දේවල් transfer කරන එක software license එක දෙක installation service එක තුන software updates හතර technical support ඊපස්සේ entity sell the above operation separately. entity එක ඉහළ service මේ අපි මේ 1 2 3 4 මේ service හතරම ඒගොල්ලෝ separately සපයනවා.
මේක වෙනම දෙන්නේ මේක වෙනම දෙන්නේ මේක වෙනම දෙන්නේ මේක වෙනම දෙන්නේ. ඒතර මේ දේවල් ගැනීම අනිවාර්ය නෑ. ඒගොල්ලෝ සෙපරේට්ලි සපයන්නේ. පිටුම් දැන් software license එක අනිවාර්ය ගන්න වෙනවනේ. software නැත්නම් පාවිච්චි කරන්න බෑ. හැබැයි install කිරීම එහෙම ඕන අපිට software එකකට install කරන්න පුළුවන් license එක තමයි. software update කියන එක software එක වැඩ කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද ඒක ගානෙත් කියලා දීලා කියනවා the software remains functional without the updates. අප්ඩේට් නොකර software එක ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා ගාන තියෙනවා. ඒ කියන්නේ software එක අප්ඩේට් කිරීම අනිවාර්ය නැහැ. and technical support ඒගොල්ලෝ technical support එකක් දෙනවා අවුරුද්ද දෙකක. ඒකට ඒක අනිවාර්ය අපිට අවශ්‍යම නැහැ. technical support එකක් නැතුව software එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ අපිට කියන්න පුළුවන් මෙන්න මේක වෙන වෙනම අපිට අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන වෙනම මේ සර්විස් අඳුන ගන්න පුළුවන්. මොකද එක සර්විස් එකක් අනිත් සර්විස් එක මත ඩිපෙන්ඩ් නැහැ. අපි වෙන වෙනම අඳුන ගන්න පුළුවන් නේ. distinct obligation not dependable නේ. not depend. software license එක install කරා කියලා installation service එක අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ දෙනවා හැබැයි අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන දැන් install කරන්න පුළුවන්. software update කියන එක ඒගොල්ලෝ දෙනවා හැබැයි අපිට software update ඕනේ නැහැ ඕන. අපි වගේ Windows update නොකර අපිට ඕන run කරන්න පුළුවන් ඕන තරම්. Windows update නොකර run කරන්න පුළුවන්. Windows 10 එකේම update නොකර run කරන්න පුළුවන්. ඕන තරම් එහෙම update කිරීම අවශ්‍යතාවයක් නැහැ. technical support එක අවුරුදු දෙකක් දෙනවා ඒගොල්ලෝ. හැබැයි අපිට ඒක අවශ්‍ය නැහැ. මොකද අපේ software එක අම්බලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ වෙන වෙනම හඳුන ගන්න පුළුවන්. අපෙන් අහනවා are the good service promised to the customer distinct in terms. මේ වෙන කරලා වෙන වෙනම හඳුන ගන්න පුළුවන් terms වලින්. SLFRS 15 වලට අනුව. මේ අපිට දීලා තියෙන promises නේ promises. okay promises. අපිට දීලා තියෙන පොරොන්දු. මෙන්න මේ දේල අපිට කරනවා කියලා. හැබැයි අපිට වෙන වෙනම ඒවා හඳුන ගන්න පුළුවන් නේ. software license එක වෙනම හම්බ වෙනවා, installation එක වෙනම හම්බ වෙනවා පුළුවන්, software update වෙනම හඳුන ගන්න පුළුවන්, technical support එක. අපි බලන්න ඕනේ මේක අපිට මේ අදාළ වත්කම පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම වැදගත්ද නැද්ද? එතකොට ඒක ආයතන විසින් සැපේම අනිවාර්යද වත්කම භාවිතයට ඉන්නේ ඒක තමයි බලන්න. එතකොට ඒ දේ අපි එතකොට මෙතන පළවෙනි එකට එන්නේ distinct obligation එක not මොකද not dependable නිසා. ඒතර මේක distinct obligation එක. distinct obligation එක. ඊළඟ එක activity 12.3 take the private limited enters into a contract with the customer to provide a customer relationship management system. මෙන්න මෙතන වෙනස්. දැන් කලින් software එකක් ගැන කතා කරා. දැන් කතා කරන්නේ customer relationship management software එකක්. In addition to providing the software, Techno promises perform consulting service එකත් ඒගොල්ලෝ දෙනවා අපිට. By extensively customizing the software to customers IT environment. ඒ කියන්නේ දැන් normal මම කිව්ව මෙතන කතා කරේ normal software එකක් ගැන. මේ කියන්නේ නිකන් normal software එකක් දීලා තියෙනවා. normal software එකක් තමයි මේ තියෙන්නේ. ඒතර ඒ වගේ වෙලාව normal software එක අපිට ගෙනල්ලා අපිට මොනවා ඉන්ස්ටෝල් කරගෙන අපිට වැඩ කරගෙන යන්න. හැබැයි විශේෂයෙන්ම අපිට කියලා මොකක් හරි software එකක් හදනවා නම් ඒ software එකට අදාළව technical part එක ඒ software එකට අදාළ customizing මොනවා හරි කරන්න තමයි මේක දීලා තියෙන extensively customizing software. ඒගොල්ලෝ consulting service එකක් දෙනවා extensively customizing software. මොකද ඒක හදාගන්නම අදාළ software එකට අදාළව consulting එක දෙන්නේ අදාළ software එකට විතරයි. ඒතර ඒක පිට කෙනෙක්ගෙන් ගන්න බෑ. ඒක අනිවාර්යෙන් ඒ service එකත් එක්ක අපිට හම්බෙන්න ඕනේ. නැත්නම් අපිට අපේ IT environment එකට අනුව ඒක හදාගන්න බෑ. අපි මේක expert ලා නෙමෙයි software එක හදලා තියෙන්නේ ඒ ආයතනය CRM software එකක්. ඒක හදලා තියෙන්නේ ඒ ආයතනය. ඒකත් එක්ක දෙන service එක අපිට අනිවාර්යෙන් වැදගත්. මොකද අපි දන්නේ නැහැ මේක වැඩ කරන්නේ කොහොමද. ඒ කියන්නේ බාණ්ඩෙත් එක්ක දෙන සර්විස් එක අපිට අනිවාර්යයි. සර්විස් එක අපිට වැදගත්. සර්විස් එක අපිට ඉම්පෝර්ටන්ට් වැදගත්. ඉම්පෝර්ටන්ට් කියන්නේ ඒක dependable එකක්. ඒ කියන්නේ සර්විස් එකයි බාණ්ඩේ ඩිපෙන්ඩ් වෙනවා. සර්විස් එක නැතුව අපිට වැඩේ කරගෙන යන්න බෑ. බාණ්ඩ විතරක් තිබ්බ කියන මෙතන වැඩේ කරන්න බෑ. dependable. So ඒකට අපි කියනවා not distinct obligation. වෙන් කර හඳුනාගත නොහැකි, වෙන්වෙන්ව හඳුනාගත නොහැකි obligation එකක් කියලා. not distinct obligation, not distinct
ඔබ්ලිගේෂන්. හරි හොඳට මතක තියාගන්න මේක. අපි බලන්න ඕනේ භාණ්ඩෙත් එක්ක අදාළ සේවාව සැපීම අනිවාර්යද? ඉම්පෝටන්ට් වැදගත්ද? මේ භාණ්ඩේ පාවිච්චි කරන එක වැදගත්ද? මේ වැදගත් නම් ඒක ඩිපෙන්ඩබල්. ඒ කියන්නේ not distinct obligation එක. ඒත් මෙතනදී අපි රෙකෝඩ් කරන්න ඕනේ මෙන්න මේ අපි දෙවෙනියට වාර්තා කරා වගේ as a single obligation එකක් මේ as a single obligation එකක් විදිහට මෙතන දෙවෙනි ප්‍රශ්නේදී අපි ඒක වාර්තා කරන්න ඕනේ. මේක not distinct obligation එක. අපි අහලා තිබ්බේ distinct ද කියලා. නෑ එතකොට මේක not distinct obligation එක. අපි වාර්තා කරනවා මේක single obligation එක විතරයි. කියන්නේ අපි අදාළ සේවාව සම්පූර්ණයෙන්ම සපයලා ඉවර කරන දවසට. කියන්නේ අපේ ආයතන ඇවිල්ලා IT සිස්ටම් එක හයි කරලා අපිට අදාළ කන්සල්ට් සියක දීලා අපිට අදාළ ඒ කියන්නේ වැඩ කරන විදිහ කතා කියලා දීලා තමයි උන්නට පස්සේ තමයි ඒගොල්ලන්ට වය රාජකාරිය ඉවර වෙන්නේ. කියන්නේ මෙන්න මේ දෙවෙනි ක්‍රමය. මම මේ කතා කරපු දෙවෙනි ක්‍රමය තමයි ඒක එන්නේ. අපි කලින් එක ආවේ මේ කතා කරපු පළවෙනි ක්‍රමයට not distinct එක. ඒකට අපිට භාණ්ඩ දෙන දවස වෙනම අඳුර ගන්න පුළුවන්. සර්විස් අපේන දවස වෙනම අඳුර ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ software එක දෙන දවස වෙනම අඳුර ගන්න පුළුවන්. මෙන්න මෙදාට තමයි software එක ගන්න මෙච්චරයි. software විනිමෙන් ආදායම මෙච්චරයි. installation එකට අදාළ ආදායම මෙච්චරයි. software update වලට අදාළ ආදායම මෙච්චරයි. technical support එකට අදාළ ආදායම මෙච්චරයි කියලා අපිට වෙන වෙනම ඒ දවස් වල අපි ආදායම අදාළ අපේ සර්විස් එක අපේන දවසට අදාළ ආදායම අඳුර ගන්න. ඔන්න ඔය විදිහට තමයි අපි performance obligation at අපි දෙවෙනි ස්ටෙප් එක බලන්න ඕනේ. ඔය දෙක හොඳට මතක තියාගන්න. අපි ඊළඟට determine the transaction price තුන්වෙනි ස්ටෙප් එක transaction price එක. දැන් අපි මේවා ඇත්තටම දැන් කතා කරලා තියෙන ඔක්කොම වගේ හැම ස්ටෙප් එකකම හරය කියලා තියෙන්නේ. ඒතකොට අපි මෙතන නිකන් පොඩි ගණන් හදින්න තමයි ගොඩක් අපිට වැදගත් වෙන්නේ. ඒතකොට අපි මෙතන බලමු නිකන් කොහොමද මේ theory part එක යන්නේ කියලා. ඒතර අපි උඩින් දීලා දිනවා transaction price එක කියන්නේ මොකද්ද? මිල. transaction price කියන්නේ මිල. ඒතර අපි කිව්වොත් amount of consideration in a contract which an entity expect to receive from a customer in exchanging for transferring promised goods or services. අපි promise වෙලා දින අපි පොරොන්දු වෙලා තියෙන අපි කියලා තියෙන බඩුවා භාණ්ඩ හෝ සේවා ගණතුන්වරුට මාරු කිරීම සම්බන්ධයෙන් අදාළ විකුණුම්කරු විසින් බලාපොරොත්තු වෙන ප්‍රතිෂ්ඨාව තමයි අපි කියන්නේ transaction price එක කියලා. එතකොට මේ නිර්වචනය පොඩ්ඩක් නිකන් බලා ගන්න. ඕගොල්ලෝ වැදගත් වෙයි. ඊට පස්සේ එතකොට an entity shall consider the terms of the contract and its customary basis practice to determine transaction price. ඒ කියන්නේ entity එක බලන්න ඕනේ මොකක්ද ඒගොල්ලෝගේ using වල තියෙන terms කොන්දේසි වගන්තිය මොනවද කියලා බලන්න ඕනේ. අනිත් එක ඒගොල්ලෝ ව්‍යාපාරේ normal පරිචයේ normal ව්‍යාපාර ක්‍රියාවලිය තුළ කොහොමද මේ transaction price එක නැත්නම් මිල තීරණය කරන්න කියලා. ඒකට ඒ පදනම මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒතර මේකේ වැදගත්ම දේ තමයි මේ තුන්වෙනි පොයින්ට් එක අපි කතා කරා ඒක. ඒ කියන්නේ අපි when a performance obligation is satisfied and it shall recognize revenue the amount of the transaction price. අපි කතා කරා මොකද මිලියන 10ක් වටිනවා ෂිප් එකයි සර්විස් එකයි. ෂිප් එකයි සර්විස් එකයි මිලියන 10ක් කරනවා. ෂිප් එක මිලියන ෂිප් එක වටිනවා මිලියන 100ක්. සර්විස් එක මිලියන 10යි. එතකොට අපි කතා කරා මෙන්න මේ සම්බන්ධයෙන් අපිට ඔබ්ලිගේෂන් දෙකක් තිබ්බා මිලියන 100යි මිලියන 10යි. එතකොට මේ ඔබ්ලිගේෂන් දෙක අපි සපුරන ආකාරය කියන්නේ මේ අපේ වගකීම් දෙක අපි සපුරන අවස්ථාවේදී අපි අදාළ මිල අඳුනගත්තා. ඒතර transaction price එක මේ ඔබ්ලිගේෂන් එකට වෙනස් වෙනවා. ඒතර ඒ අවස්ථාවේදී අපි ඒක satisfied වෙලාවෙත් තමයි transaction price එක අදාළ අවස්ථාවේදී අපි හඳුනගන්නේ. ඒතකොට ඔබ්ලිගේෂන් මේ වෙන් කර හඳුන ගන්න පුළුවන් නම් අපි කතා කරා වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. අපි ඒ වලට වෙනම price allocate කරන ඔබ්ලිගේෂන් එකට අදාළ transaction price එක allocate කරන මේ ගැන තමයි මේ කතා කරන්නේ. ඒතකොට ඔය විදිහට තමයි transaction price එක ටිකක් theory එකක් ගැන කියන්නේ අපි ගණන් හදනකොට බලමු තව මොනවද මේක සම්බන්ධයෙන් අපිට වැදගත් වෙන්නේ කියලා. එතකොට ඊළඟට තියෙනවා the transaction price is usually fixed.
ගොඩක් අවස්ථාවලදී ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් කියන එක ෆික්ස්ඩ් amount එකක්. කියන්නේ නිශ්චිතයක්. අපි ගියොත් බිස්කට් එකකගේ රුපියල් 50. සවන් කැටයක් රුපියල් 60ක් එන්නේ. ෆික්ස් අගයක් තියෙනවා. සමහර අවස්ථාවල ඒක ෆික්ස් අගයක් නැතුව තියෙන පුළුවන් වේරියබල් කන්සිඩරේෂන්. ඒ කියන්නේ වේරියබල් දන්න වේරියබල් කියන්නේ විචල්්‍ය. විචල්්‍ය කියන්නේ වෙන මොකක් හරි සාධකයක් අනුව ඒක වෙනස් වෙනවා. එතකොට සමහරක් විට මේක වෙන්න පුළුවන් වෙනස් වෙනවා උද්දමන අනුපාතය. ඉන්ෆ්ලේෂන් රේට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් තව ඉන්ට්‍රස්ට් රේට් එක මාකට් එකේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ ආයතනයේ තව වෙන මොනාරි ප්‍රතිපත්ති තියෙනවා නම් එන්නේ මත වෙනස් වෙන්න පුළුවන්. මොකක් හරි සාධකයක් මත වෙනස් වෙනවා නම් අදාළ මිල ඒක වෙන වේරියබල් කන්සිඩරේෂන් එකක් කියලා. ඒතර එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් අනිත් විදිය එක ෆික්ස් වෙන්න පුළුවන්. අනිත් වේරියබල් වෙනවා. අනිත් එක non cash consideration. ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට අපිට සල්ලි විදිය කියන්නේ අපි විකුණලා භාණ්ඩේ අපිට හම්බෙන්නේ මුදල්ම නොවෙන්න පුළුවන්. සමහරක් විට මුදල් වෙනුවට අපිට හම්බෙන්න පුළුවන් ෆික්ස් ඇසෙට් එකක්. දේවල් විදියට උපකරණ, වාහනය, මැෂින් එකක්. මුදල වෙනුවට අපිට හම්බෙන්නේ ෆික්ස් ඇසෙට්. නැත්තම් ට්‍රේඩ් රිසීවබල් එක. වෙනත් තමයි වෙනද ණයගේ තියෙන්නේ මෙන්න මෙයාගේ සල්ලි ගන්න පුළුවන් කියලා අපිට හම්බෙන්න පුළුවන්. අද ඩෙට් ෆැක්ටරින් වගේ ක්‍රමයකදී. එතකොට ඉන්නේ වගේ අපිට හම්බෙන්නේ මුදල් නෙමෙයි. හැබැයි මුදල් වෙනුවට ඒ හා සමාන වත්කමක් අපිට හම්බෙනවා. ඒක අපි කියන්නේ non cash මුදල් නෙමෙයි. හැබැයි ප්‍රතිෂ්ඨාව අපිට හම්බෙනවා. non cash consideration. නේද? ඔය විදිහට තමයි මුදල් නැත්නම් transaction price කියන එකේ ප්‍රභේද තුන ෆික්ස් එකක් තියෙනවා. වේරියබල් තියෙනවා. non cash consideration එක තියෙන පුළුවන්. ඊළඟට අපි යන් ඒකෙම අපි කතා කරමු මේ වෙල එක එක අරගෙන වේවද වේරියබල් කන්සිඩරේෂන් non cash consideration කියන්නේ කියලා. බලමු වේරියබල් කන්සිඩරේෂන්. වේරියබල් කන්සිඩරේෂන් එක කියන එක කතා කරා. ඒක ඩිපෙන්ඩ් වෙනවා මොනවද අනාගත ඉවෙන්ට් එකක් මත. අනාගතේ වෙන්න පුළුවන් වෙනස් වීමක් මත තමයි ඒ දේ ඩිපෙන්ඩ් වෙන්නේ. එකක් discounts, refund, price of concessions. අපි ඩිස්කවර් කියන්නේ performance bonus, rebates, credits, incentives මෙන්න මේ වගේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඩිස්කවුන්ට් එකක් ගත්තොත් අපි අනාගතේ අපි ගන්න ප්‍රමාණය වැඩි වුණොත් අපිට හම්බ වෙන ඩිස්කවුන්ට් එක. ඩිස්කවුන්ට් එක හම්බෙන සාමාන්‍ය ඒ වගේ අපි ගන්න ක්වොන්ටිටි වැඩි වුණොත් තමයි අපිට ඩිස්කවුන්ට් එක දෙන්නේ අදාළ ගන්න කෙනා. එතකොට මේ මත මිල අඩු වෙනවා. තියෙන මිලටම නෙමෙයි. එතකොට ඉන්ට්‍රස්ට් රේට් මත මිල අඩු වෙනවා. සමහර පෙනල්ටි එකක් අපිට යොදුනොත් ඉන්නේ ඒක මත මිල වෙනස් වෙනවා. ඒ වගේ ඒ දේවල් මේ අපි කියලා තියෙන මේ උදාහරණ මෙතන දිනනවා ඒ වලට අදාළව මේ මිල වෙනස් වීමක් වෙන්න පුළුවන්. මේ ටික නිකන් බලා ගන්න කියන්න දැනගන්න ඕනේ. වේරියබල් කන්සිඩරේෂන් එක කියන්නේ මොකක් හරි අනාගතයේ වෙනස් වීමක් නිසා අනාගතයේ මොකක් හරි වේරියබල් එක වෙනස් වීම නිසා තමයි මේ මිල වෙනස් වීමට භාජනය වෙනවා අපි කියන වේරියබල් කන්සිඩරේෂන් එක කියන්නේ. variable consideration එක transaction price එකක් විතර ගන්න නම් ඒකට මේ condition දෙකක් තියෙනවා. ඒ condition දෙක satisfy වෙන්න ඕනේ. variable consideration එක transaction price එක විදිහට අපිට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ condition දෙක satisfy වෙනවා. if the consideration is variable consideration එක ගන්න variable එකක් නෑ. ඒක වෙනස් වෙනවා නම් ඒක an entity estimate the amount of consideration and it will be included in the transaction price only if following two conditions are satisfied. මේ variable consideration එක අපිට transaction price එක වෙනුවට ගන්න පුළුවන් මෙන්න මේ condition දෙක satisfy වෙනවා නම්. මොකද මේ දෙක බලා ගන්න. transaction price එක විදිහට ගන්න පුළුවන් මෙන්න මේ condition දෙක satisfy වෙනවා නම් විතරයි. එතකොට මේ condition දෙක තමයි the entity has experience with a similar contract and can estimate the cumulative amount of revenue. ඒ කියන්නේ entity එක ආයතනයේ තියෙනවා මේ ආදා අපි කරන්න යන
බාණ්ඩ විකිනීම ගිවිසුම හා සම්බන්ධ ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. උදාහරණයක් කියන එතකොට මේක ඔයගොල්ලන්ට තේරෙයි දැන් මේ කන්ඩිෂන් දේවල් ගන්න න ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා දැන් මේ කරන්න යන ගිවිසුම සම්බන්ධයෙන් කලින් ඒගොල්ලෝ එහා සමාන ගිවිසුමක් කරලා තියෙනවා. එතකොට can estimate the cumulative amount of the revenue. එතකොට ඒ මත එක්ස්පීරියන්ස් එක පදනම් කරගෙන ඒගොල්ලෝ cumulative value එක revenue එක හඳුනා ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ ආදායම හඳුනා ගන්නවා. අර මේක මේ එක භාණ්ඩයක් විකිණීම සම්බන්ධ නෙමෙයි. ඒකට භාණ්ඩ ගොඩක් විකිණීම සම්බන්ධයෙන් එන්නේ. ඒත් ඒ වගේ වෙලාවක අපි ආදායම අඳුරනකොට අපි කියන්නේ cumulative amount of revenue කියන්නේ මේ සම්පූර්ණ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් ආදායම සියලු භාණ්ඩ. ඒත් ඊළඟ එක දෙවෙනි කන්ඩිෂන් එක තමයි based on experience Q වගේ experience එක මත it is highly probable සම්භාවිතාව ඉතා වැඩි. අපිට තියෙනවා හොඳ අත්දැකීමක්. මේ දේ වෙනවා කියලට there will not be a significant reversal of previous recognized revenue. ඒ කියන්නේ කලින් අපිට අත්දැකීමක් තියෙනවා අදාළ කොන්ට්‍රැක්ට් එක අපි එහා සමාන කොන්ට්‍රැක්ට් එකක් කරලා තියෙනවා. එහා සමාන කොන්ට්‍රැක්ට් එකක් කරලා තියෙනවා. ඒ කොන්ට්‍රැක්ට් එකේ අදාළ කන්සිඩරේෂන් එක වේරියබල් කන්සිඩරේෂන් එක වෙනස් වෙනවා නැත්නම් රිවර්ස් වෙනවා රිවර්සල් එකක් වෙනවා කියන එක සම්බන්ධයෙන් එහෙම වෙන්නේ නැහැ කියලා ආයතනයට ලොකු සම්භාවිතාවක් තියෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ highly probable that there will not be a significant reversal පොඩි වෙනසක් වෙන්න පුළුවන් ඒ වුණාට අදාළ කන්සිඩරේෂන් එක සම්බන්ධ විශාල වෙනසක් නොවෙන්න කියලා හිතනවා. මම මේ කියන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති මම මේ විදිහට යන කැම්පස් එකේ නිකන් ඕක උඩින් කියලා දුන්නේ ඇත්තටම කිසි දෙයක් පොඩි කියලා දුන්නේ මම කියන්නම් මේ විදිහට ගාන පොඩ්ඩක් අරගෙන අපි කියමු ආයතනයේ තියෙන ABC කියලා ABC කියන ආයතනය ඒගොල්ලෝ X කියන අමුද්‍රව්‍ය X කියන මැටීරියල් එක අමුද්‍රව්‍ය විකුණනවා. හරිනේ X කියන අමුද්‍රව්‍ය විකුණනවා. එතකොට අපි කියමු ඒගොල්ලෝ X කියන අමුද්‍රව්‍ය විකුණුවා යුනිට් 100ක්. වෙන ආයතනයකට X කියන අමුද්‍රව්‍ය යුනිට් 100ක් විකුණුවා. එකක් රුපියල් 120 ගානේ යුනිට් 100ක් විකුණුවා. එක රුපියල් 120 ගානේ යුනිට් 100ක් විකුණුවා. එතකොට අපි දන්නවා භාණ්ඩවල අයිතිය මාරුනාට පස්සේ කියන්නේ අපි භාණ්ඩ මේ යුනිට්ස් 1000 දුන්නාට පස්සේ අපිට සල්ලි හම්බ වෙනවා. එතකොට ඊට පස්සේ ආයතනයේ දානවා කන්ඩිෂන්. ඒ කියන්නේ දැන් අපි යන්නේ වේරියබල් කන්සිඩරේෂන් නේ. එතකොට වේරියබල් කන්සිඩරේෂන් කියන්නේ මේක වෙනස් වෙන්න බෑ මොකක් හරි හේතුවක් නිසා අනාගතයේදී. එතකොට අපිට මේ 120 මතම යැපෙන්න බෑ. මොකක් හරි හේතුවක් තියෙනවා මේ දේ වෙනස් වෙන්න. මේ 120 වෙනස් වෙන්න. එකක් තමයි ඒගොල්ලෝ ආයතනයේ කන්ඩිෂන් එකක් දානවා. ඔය වගේ කන්ඩිෂන් දානවා ගොඩක් ලොකු කම්පැනි. ඒ කියන්නේ දැන් මැටීරියල් එකක් නැපිකුණු X කියන අමුද්‍රව්‍යය. ඒතර ඒ අමුද්‍රව්‍ය විකුණනවා ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ මේ X කියන අමුද්‍රව්‍යයෙන් අදාළ පාවිච්චි නොකරපු දේවල්, ඒ කියන්නේ අමුද්‍රව්‍යයෙන් පාවිච්චි නොවුණු ප්‍රමාණය දවස් 60ක් ඇතුළත 60 days දවස් 60ක් ඇතුළත ආය ලබා දුන්නොත් අපිට ABC මේ ABC කියන PLC එක කියනවා අපි කියමු මේ භාණ්ඩ වික්කේ XYZ ආයතනයේ XYZ ආයතන දා භාණ්ඩ වික්කේ මේ අමුද්‍රව්‍ය වික්කේ XYZ වලට ABC XYZ වලට වික්කේ. ඒතර ABC කියනවා XYZ ඔයගොල්ලෝ මේ භාණ්ඩ ටික ඔක්කොම පාවිච්චි කරන්න බැරිලා ඉතුරුනොත් ඒ ටික දවස් 60ක් ඇතුළත මට ගෙනත් දෙන්න. හරි ඒව දවස් 60ක් ඇතුළත මට ගෙනත් දුන්නා මං ඒ ගෙනත් දෙන ප්‍රමාණය සම්පූර්ණ රිෆන්ඩ් එක ඕගොල්ලන්ට දෙනවා. දැන් අපි කිව්වොත් දැන් මෙතන රෙවිනියු එක අපි අඳුනගත්තොත් දැන් අපි භාණ්ඩ ටික වාර දීලා තියෙනවා. XYZ භාණ්ඩ ටික වාර දීලා තියෙනවා. මේ 10ම වාර දීලා තියෙනවා. හරි. හැබැයි අපිට සල්ලි හම්බෙන්නේ නැහැ තාම. සල්ලි හම්බෙනවා. අපිට සල්ලි හම්බෙනවා ඒ වුණාට අපිට ආදායම හැටියට ඒ සල්ලි හම්බෙන එක රෙකෝඩ් කරන්න බෑ. අපි දැන් 1000යි. එතන එකක් 120. එතකොට 1,20,000ක් තමයි අපිට සල්ලි හම්බෙන්නේ. බෑ අපිට 1,20,000ම රෙවෙනියු එක හැටියට රෙකෝඩ් කරන්න පුළුවන් බෑ. මොකද මෙතන කන්ඩිෂන් එකක් දැම්මා ABC විසින් ඕගොල්ලොන්
පාවිච්චිය නොගන්න දේවල් මට ආයෙ ගෙනත් දුන්නා. මම ඒ සම්පූර්ණ රිෆන්ඩ් එක ඕගොල්ලන්ට ආයෙ දෙනවා කියලා. ඒ සම්පූර්ණ ගාණම ඒ පාවිච්චි වෙනකොට අදාළ සම්පූර්ණ ගාණම එක සීරීස් එක ගාණ ඕගොල්ලන්ට දෙනවා කියලා. ඒතකොට ඒ වගේ වෙලාව අපිට කියන්න බෑ 1,20,000 කියන්නේ. එතන 1,20,000 අපි මුලින්ම ගත්ත 1,20,000 අපේ ආදායම කියලා. හරිනේ. එතකොට 1,20,000 අපේ ආදායම කියලා අඳුරගන්න බෑ. එතකොට හැබැයි මං කිව්වා දැන් අපි ආදායමක් අපිට අඳුර ගන්නත් ඕන. මොකද අපේ වගකීම අපි කරලා තියෙනවා. අපි අදාළ භාණ්ඩ ටික බාර දුන්න XYZ. අපේ පබ්ලිකේෂන් එකේදී ඉවරයි. දැන් XYZ තියෙන අර කන්ඩිෂන් එක මම දැන් වේරියබල් එකක් තියෙනවනේ ඒගොල්ලෝ වේරියබල් විචල්‍යයක් තියෙනවා. වේරියබල් වෙන අපේ ආදායම මොකටද? ඒගොල්ලෝ අපිට ආයෙ ගෙනත් දීම මත. ඒගොල්ලෝ ආයෙ අපිට පාවිච්චි නොකරපු ප්‍රමාණය ගෙනත් දුන්නොත් ඒ අපේ ආදායම වෙනස් වෙනවා. ඒ මත අපි ආදායම හරියට අඳුර ගන්නවා. මේකෙදි වෙන්නේ මොකද්ද? ABC කම්පැනි එකට මේ වගේ මේගොල්ලොත් එක XYZ එක ගනුදෙනු කරලා අතීත අත්දැකීම් තියෙනවා. හොඳ පාස් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේගොල්ලොන්ට මේගොල්ලොත් එක ගනුදෙනු කරලා. කලිනුත් මෙහෙම භාණ්ඩ 1000ක් යවුවා 120 ගන්නවම අත්දැකීමක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා ABC එකේ මැනේජ්මන්ට් එක දන්නවා මේගොල්ලෝ අනිවාර්යෙන් මේකෙන් 950ක්වත් පාවිච්චි කරයි කියලා. මේකේ 950ක්වත් පාවිච්චි කරයි කියලා. එතකොට ඒක තමයි මේ කන්ඩිෂන් දෙක. සිමිලර් කොන්ට්‍රැක්ට් එකක් තිබ්බ කලින්. අපි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. XYZ එක කලින් මේ කොන්ට්‍රැක්ට් එක ගහලා තියෙනවා. එතකොට ඒක මත අපිට කියුමුලේටිව් රෙවෙනියු එක එස්ටිමේට් කරන්න පුළුවන්. දැන් මම මේක පෙන්නන්න කොහොමද අපි රෙවෙනියු එක ගන්න කියලා. එතකොට අපිට highly probable. ඒ කියන්නේ අපි සම්භාවිතා අපි හොඳට දන්නවා. මොකද අපිට එක්ස්පීරියන්ස් එක තියෙනවා දැන් මේගොල්ලොත් එක්ක. අපි දන්නවා දැන් මේක මේ පාරක් මේගොල්ලෝ මේ පරිම 950ක් පාවිච්චි කරලා තම මොකක් හරි අවුම 950ක් පාවිච්චි කරයි. තව ඊට වඩා යන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ABC එකට ආයි රිටර්න් වෙන්න සම්භාවිතාව කීයක් තියෙන්නේ. තව රිටර්න් වෙන්න නැත්නම් ආපසු එන්න අදාළ භාණ්ඩ 50යි තියෙනවා. ඒතකොට 950ක් අනිවාර්යෙන් XYZ පාවිච්චි කරනවා 50. ඒ කියලා ඒගොල්ලෝ හිතනවා. එතකොට ABC මං ගෝ ABC කම්පැනිට මෙන්න මෙතන අපිට ලක්ෂ්‍යම හම්බුණාට මුදල් වලින් අපිට ඒ ලක්ෂ්‍යම ආදායම කියලා හඳුනා ගන්න බෑ. මොකද අපිට හිතේ තියෙන්නේ 950 විතරක් ඒගොල්ලෝ පාවිච්චි කරයි තව 50ක් අපිට එයි කියලා. ඒතකොට අපිට ආදායම හැටියට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ 950 ගාන විතරයි. මේ 950ට අදාළ ගාන විතරයි අපිට ආදායම හැටියට අඳුර ගන්න පුළුවන්. 950 වැඩි කිරීම 120 අපි ගන්නවා 1,14,000. ඒතකොට මේ 50,000 මේ 50,000 අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ 50,000 ආයේ අපිට රිටර්න් වෙන්න chance එකකුත් තියෙනවා. ඒතර මේකත් අපි පොත්වල අඳුර ගන්නවා 50,000 වැඩි කිරීම 120 6,000. හරි මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා. මම මෙහෙම දෙයක් ඇත්තටම කැම්පස් එකේ ලෙක්චර් එකේ කරේ නැහැ. මේවා කියනවා ඒගොල්ලෝ මෙතන මේක කියවුවා විතරයි. මම මේ ගාන දෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න. චාර්ට් කරන අයට චාර්ට් වලට වැදගත් ඒ වේරියබල් කන්සිඩරේෂන් එක කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුර ගන්න. ඒකට දැන් මම කිව්වා මෙතන අපි මේකට දැන් දීත්ව සටහන් දාමු. මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා. සිමිලර් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ මේ එක්ස්පීරියන්ස් එක මත අපි මේගොල්ලොත් එක්ක කලිනුත් මේ කොන්ට්‍රැක්ට් එක කරලා දිනවා. එහෙම එකක් තියෙනවා. මේ විදිහට අපිට මේ විදිහට ආදායම අඳුර ගන්න. දැන් මේ අපි ආදායම අනුගත්ත කියලා ආදායම කීයද? 950යි කියලා අපි අඳුනගත්තා. මොකද අපි හිතනවා මේගොල්ලෝ 950 පාවිච්චි කරලා 50ක් විතර අපිට ඒවයි කියලා. ඒක 50ක ප්‍රශ්නයක් තියෙනවා. 50කට අපි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපිට සල්ලි හම්බුණා 1,20,000. මොකද අපි භාණ්ඩ දෙන දවසම සල්ලි ටික ගත්තා XYZ. ඒතර බෑ අපිට ආවේ highly probable. මේ දෙවෙනි කන්ඩිෂන් එකත් හරි highly probable. අපිට පොඩි විශ්වාසයකුත් තියෙනවා. හොඳ විශ්වාසයක් තියෙනවා මේගොල්ලෝ ආයේ අපිට 950ක් පාවිච්චි කරලා 50ක් විතරක් ඕනනම් අඩු මේ උපරිමේ වෙයි කියලා. ඒතර අපි මේක දිත්ත සාධාරණ දැම්මොත් මෙහෙම. දැන් මේක තමයි අපි කියන්නේ variable consideration එක කියලා. මේක තමයි අපේ මට්ටමෙන් දැනගන්න ඕනේ. ලොකුට තිබ්බේ නැහැ, ගෙන්වෙත් නැහැ. හින්දා වැඩි කලබල වෙන්න බෑ. මේක හොඳට බලා ගන්න. මම කියන දිත්ත සලහන් අතර දෙයක්. මේ දිත්ත සලහන් දාන්නේ අපිට මුදල් හම්බුණා ඩෙබිට් කරනවා. දැන් අපි ගියොත් මේක විකුණුවේ දවස කියමු. විකුණුව දවස් තමයි අපි මේක අඳුරගන්න. තාම මේ 50 අපිට ආවේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ 50 ආවේ නැහැ. ඒක නෙමෙයි මම මේ රෙකෝඩ් කරන්නේ. අපි මේ බාණ්ඩ මේ 1,120 ගන්න XYZ විකුණන පළවෙනි දවසේ තමයි මම මේ දිත්ත සටහන් දාන්නේ පළවෙනි දවසට. ඉතින් බාණ්ඩ විකුණුවේ 2019 4.1 කියලා
එන්නේ 4යි එකට තමයි මේ දිස්සටහන. එතකොට ඩෙබිට් වෙනවා කෑෂ් ඩෙබිට් වෙනවා 1,20,000යි. රෙවෙනිව් එක අපි රෙවෙනිව් එක අඳුනගත්ත කීයද? ක්‍රෙඩිට් වෙනවා රෙවෙනිව් එක. දර වෙනවා රෙවෙනිව් එක 1,14,000යි. ඊට පස්සේ ක්‍රෙඩිට් වෙනවා ආයේ මෙන්න මේ 50. මම මේ 50 සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ 50 කියන්නේ අපේ වගකීම. මේ 50 කියන්නේ අපේ වගකීම. මොකද මේගොල්ලෝ මේ 50 අපිට උස්සන් ආවම ඒගොල්ලන්ට ආයේ මේ 50ට අදාළව ගාණ ගෙවන්න ඕන. නැත්තම් ප්‍රශ්නේ. මොකද අපි කොන්ට්‍රැක්ට් එකක් ගාලා දිනවා. ඕගොල්ලෝ ගෙවන ඔක්කොම වලට ආයේ අපිට ආපසු යන්න ඕන. ඔක්කොටම අපි රිෆන්ඩ් එකක් දෙනවා කියලා ෆුඩ්. ඒතකොට මේ 50ට පොඩි වෙන් කිරීමක් කරන්න ඕනේ. අපේ වගකීමක් විදිහට අපි ක්‍රෙඩිට් කරනවා රිෆන්ඩ් ලයබිලිටි එකක් විදිහට රිෆන්ඩ් ලයබිලිටි එකක් විදිහට මේ 50,000 ක්‍රෙඩිට් කරනවා ජංගම වගකීමක් විදිහට රිෆන්ඩ් ලයබිලිටි ආපසු ගෙවීම සඳහා තියෙන වගකීමක් විදිහට ඒක ක්‍රෙඩිට් කරනවා රුපියල් 6,000ක්. එතකොට 1,20,000යි 1,14,000යි 14,000යි 6,000යි. නෝක තමයි දිත්ත සටහන. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මම කැම්පස් එකේ යායට කියන්නේ මෙච්චර තිබ්බේ නෑ මෙහෙම දිත්ත සටහනකුත් අපින් අහන්න ගන්නෑ. මේ දේවල් පොඩ්ඩක් කන්ඩිෂන් දෙක පොඩ්ඩක් බලාගෙන මේ දිත්ත සටහන බලාගෙන කමන්නේ. චාර්ට් කරන අයට කියන්නේ මේක හොඳට බලාගන්න. මේක අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා මේ සම්බන්ධයෙන්. මෙන්න මේ විදිහට තමයි ඒක කරන්න තියෙන්නේ. එතකොට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට activity 12.4 Comfort Bed PLC Limited enters into a contract with the customer on 1st January 2020. අපි මෙතන දාගමු අපි මේකත් එක්කම Comfort Bed මම Comfort Bed කියන එක CB කියලා දාන්නම් කරන්න. Comfort Bed කියන ආයතනය. දැන් මේක තමයි අපි කියමු මේ ඒගොල්ලෝ enter into a contract with the customer. කස්ටමර් කෙනෙක් එක්ක ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් එකකට එනවා. මගේ කස්ටමර් ගේ නම දාන්න X. කස්ටමර් X. X කියන කස්ටමර්. කොන්ට්‍රැක්ට් එකක් දානවා කවදද? 1st January 2020. ඉස්සෙල්ලා බලන්න ජනවාරි බලන්න මේ කොන්ට්‍රැක්ට් එකක් දානවා ඒගොල්ලෝ. CB කියන ආයතනය normally බෙඩ් විකුණන්නේ රුපියල් 4,000ට. normal price එක රුපියල් 4,000ට. හැබැයි ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් එක ලැබෙනකොට X එක කොන්ට්‍රැක්ට් එකක් දාගන්නවා. ඒගොල්ලෝ බෙඩ්ස් 1000ට වඩා විකුණුවොත් අවුරුද්දක් ඇතුළත ප්‍රයිස් එක 3,800ට අඩු වෙනවා කියලා. එතකොට මේගොල්ලෝ normal price එක 4,000යි. හැබැයි හදිසියවත් ඒගොල්ලෝ quantity එක 1000ක් විකුණුවොත් price එක 3,800ට අඩු කරනවා කියලා CB කියනවා. හරි හොඳට මතක තියාගන්න. එතකොට මේක variable price එකක්. මොකද අපිට දැන් අපි ජනවාරි පළවෙනිද දැන් මේගොල්ලෝ කොන්ට්‍රැක්ට් එක දාගත්තා. මෙදාට රුපියල් 4,000ට අපේ ආදායම ස්ථිමේන්තු කරන්න බෑ. මොකද අවුරුද්දක් ඇතුළත මේගොල්ලෝ බෙඩ් 100ක් ගත්තොත් එඳන් 100ක් ගත්තොත් ඒගොල්ලෝගේ මිල 3,800ට අඩු වෙනවා. ඒතර මේක variable. මේ quantity එක මත මේක variable වෙනවා. ඒතර ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා asset 31st March the company had sold 80 beds. එතකොට 3.31 වෙනකොට අපි ගමු පළවෙනි කාර්තුව අවසන් වෙනකොට 3.31 කියන පළවෙනි කාර්තුව අවසන්. 3.31 වෙනකොට මේගොල්ලෝ දාසිසේ 3.31 වෙනකොට මේගොල්ලෝ විකුණලා තියෙනවලු. විකුණලා තියෙන්නේ බෙඩ්ස් 80යි. බෙඩ්ස් 80යි විකුණලා තියෙන්නේ. Therefore, it estimates that customer purchase will not exceed the bed 1,000 bed threshold required for the volume discount for this year. So, පළවෙනි ක්වාටර් එකේදී මේගොල්ලෝ beds 80යි අරන් තියෙනවා. X කියන ආයතනයේ beds 80යි. දැන් 80යි අරන් තියෙනවා. ඒතර අපි කිව්වේ 1000ක් ගත්තොත් අවුරුද්ද ඇතුළත මේ 3,800 දෙනවා කියලා. හැබැයි දැන් මේගොල්ලෝ පළවෙනි ක්වාටරේදී 80යි අරන් තියෙනවා.
දැන් මේගොල්ලෝ මේ විදිහටම ගත්තොත් දෙවෙනි ක්වාර්ටරයේදී තව සුවගතියකින් කාර්තු දෙකටම 160යි. අපි දන්නවා අවුරුද්දක කාර්තු කියලා 4යි. ඒකට අපි ගත්තොත් අවුරුද්දක් ඇතුළත දෙන්නේ යන විදිහට ගත්තොත් ඒගොල්ලෝ ගන්නේ 320යි. මේ යන විදිහට ගත්තොත් ඒගොල්ලෝ ගන්නේ 320යි අවුරුද්දක් ඇතුළත. ඒක තමයි මේ කියලා තියෙන්නේ. මේ customer purchase will not exceed 1000 bit threshold. මේ යන විදිහට ඒගොල්ලෝ ගත්තොත් අවුරුද්දක් ඇතුළත 1000ක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ 4000 කියන ප්‍රයිස් එකට තමයි අපිට මේ වෙලාවේ ඇස්තමෙන්තු කරන්නේ. 3800ට නෙමෙයි. මොකද මේගොල්ලෝ මේ යන විදිහට 1000ක් ගන්න නැහැ කියලා අපිට පේනවා. ඒගොල්ලෝ අරන් තියෙන්නේ bits නැත්නම් 80යි අරන් තියෙන්නේ. it was at the beginning of June 2020 the හරි දැන් මේ ඉතුරු කැලේ අපි බලමු. මුලින් ප්‍රශ්න දෙකක් තියෙනවා ඒක කරමු. decide whether the consideration of the contract is variable or fixed. මේක අපින් අහනවා මේ consideration එක variable ද fixed කියලා. දැන් අපිට වෙනවා මේක variable මොකද normal price එක 300 මේ normal price එක 400යි. normal price එක 400 හැබැයි bits 1000ක් ගත්තොත් price එක අඩු වෙනවා 300 ඒ කියන්නේ bits එදම් මත price එක වෙනස් වෙනවා 3800. එතකොට ඒක variable එකක්. මේක variable price එක consideration එකක්. Revenue to be recognized for the first quarter ending 31st March. මම ඕගොල්ලන්ට දැම්ම කියන්නම් මොකද සමහරක් අයට හිතෙන්න පුළුවන් අපි ක්වාටර් වලට ඒ කියන්නේ කාර්තු වලට මූල්‍ය ප්‍රකාශ හදන්නේ නැහැනේ කියන මතේ ඉන්න පුළුවන්. සමහරක් අය මේ මතේ ඉන්න පුළුවන්. ඇයි මේ අපි මෙච්චර පිස්සුවක් කරන්නේ කාර්තුවකට මෙහෙම අඳුර ගන්නවා. කිලිම අවුරුද්දට අඳුර ගන්න පුළුවන් අපේ ආදායම බලන් ඉඳලා අන්තිම වෙනකන්. ඇත්තටම එහෙම දෙයක් ප්‍රායෝගික ලෝකෙ වෙන්නේ නෑ. ඒ කියන්නේ ප්‍රායෝගික ලෝකෙ එහෙම අපි ගණන් වල හදනවා වගේ අවුරුද්දට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හදන්නේ මූල්‍ය ප්‍රකාශ හදන්නේ මොකද ගොඩක් PLC වලට කාර්තු වශයෙන් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්යයි. PLC වලට කාර්තු වශයෙන් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. අනිත් එක තමයි අපි VAT, NBT, ESC දැන් NBT නැහැ ESC tax වගේ දේවල් VAT වගේ දේවල් ගෙවන්න තියෙනවා. ඒකට ඒවා අපි ගෙවන්නේ කාර්තු පදනමට. අපිට ඒවා අවුරුද්දකින් ගෙවන්න බෑ. පළවෙනි කාර්තුවට අපි ආදායම් තක්සේරු කරලා ඒකට VAT එක ගෙවනවා. පළවෙනි කාර්තුවට ආදායම් තක්සේරු කරලා ඒකට MBT ගෙවනවා. ඒතර එහෙම තක්සේරු කරනකොට මේ වගේ අවස්ථාවක් වුණොත් ඒ කියන්නේ අපි මිල තීරණය කරන්න දැන් මෙතන අපි ගන්න දවසේ මිල තීරණය කරන්න අමාරුයි. මොකද අවුරුද්ද අවසානයේ මේගොල්ලෝ 1000 පෙන්නනොත් අපි එකක් 3800 ගන්න දෙන්නේ. ඒ වගේ වෙලාවක අපිට මිල මොකද්ද ගන්න? 4000 3800. 4000 3800. මොන මේ ප්‍රශ්නේ එනවා. ඒතර අපි ටැක්ස් ගෙවනකොට කොහොමද කියන්නේ? මේ 4000ට ඇස්තමෙන්තු කරපියකට 3870 මේ ඇස්තමෙන්තු කරපියකට. ඒතර මේවා ගෙවනකොට අපි ඔප්පු කරන්න ඕනේ මෙන්න මේ දේවල් නිසා තමයි අපි මෙන්න මේ පදනමට ටැක්ස් ගෙවුවේ. ඒතර එන්නේ ඒ හේතුව තමයි මෙන්න මේ දේවල් තියෙන්නේ නැතුව නිකන් මේක නිකන් සංකල්පයක් විතරක් නෙමෙයි. මොකද ගොඩක් අය මේක ප්‍රායෝගික පැත්ත දන්නේ නැහැ. තිහින්ද මේ ගණන් අමාරුයි. මේ ප්‍රායෝගික පැත්ත දන්නේ නැත්නම් ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරනවා ඇයි මේවා මෙහෙම කරන්නේ කියලා. ඇයි මෙච්චර මේ ලේසි අපිට අවුරුද්ද අවසානයේ කෙලින්ම ගන්න පුළුවන් 3800 4000 කියලා. ඒතකොට එහෙම කරන්න බෑ ප්‍රායෝගික ලෝකේ. අපි කාර්තු වශයෙන් මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. කාර්තු වශයෙන් ටැක්ස් ගෙවන්න ඕනේ. කාර්තු වශයෙන් MBT ගෙවන්න ඕනේ. මේ දේවල් ප්‍රශ්න තියෙනවා. ඒතකොට අපිට කාර්තු වශයෙන් ආදායම අඳුර ගන්න ඕනේ. ඒකයි කාර්තුව. මේකෙන් තමයි මේ දේ කරන්නේ. හොඳට මතක තියාගන්න ඒක. දැන් අපි බලමු පළවෙනි කාර්තුවට අපි ගන්නවා පළවෙනි කාර්තුවට ආදායම කියනවා. අපි පළවෙනි කාර්තුවට අපි ගෙවන්න ඕනේ ටැක්ස් MBT VAT. ඒකට අපිට ආදායම වලට ඒකට අපි ආදායම තක්සේරු කරන්නේ කොහොමද? පළවෙනි කාර්තුවේදී ඒගොල්ලෝ ගිහිලා තියෙන්නේ බෙට්ස් 80යි. ඒතර බෙට්ස් 80 කියන්නේ අපිට තේරෙනවා මේ යන විදිහට ඒගොල්ලෝ අවුරුද්දක් ඇතුළත 1000ක් ගන්නෑ. ඒතර අපිට මිල තීරණය කරන්න පුළුවන් 4000 නෙමෙයි 3000 මේ 3800 නෙමෙයි 4000 කියලා. මොකද අපේ කන්ඩිෂන් එක තමයි අපි කොන්ට්‍රැක්ට් එක ගෙවුවේ CB එක X එකත් එක්ක 1000ක් බෙට්ස් ගත්තොත් 1000ක් එනම් ගත්තොත් තමයි අපි ප්‍රයිස් එක 3800 අඩු කරන්නේ අවුරුද්දක් ඇතුළත 1000ක් ගන්නවා. මේ යන විදිහට එහෙම ගන්න එක වෙන්නේ. ඒතර අපි අපේ ආදායම තක්සේරු කරනවා මෙන්න මේ 80 වැඩි කිරීම 400 80 වැඩි කිරීම 400 කීයද 3 ලක්ෂ 80 වැඩි කිරීම 3 ලක්ෂ 20000යි 3 ලක්ෂ 20000යි 80 වැඩි කිරීම 3 ලක්ෂ 20000 මේක වැඩි ගණන් ගන්න එපා. පොඩි මේකින් පොඩක් ඔයාලා ලෙක්චර් කරනවා ටික අමාරුයි.
ලක්ෂ 80 තමයි පළවෙනි ක්වාර්තුවේ ආදායම. මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා මේ මෙහෙම ගත්තේ කියලා. ප්‍රායෝගිකව ඒක දැනගන්න. මොකද ඒ දේ තේරෙනවා ෆර්ම් ඔඩිට් ෆර්ම් යනවා නම් ඔඩිට් ෆර්ම් ගියගෙන ඉන්න එක දන්නවා. මොකද ඒගොල්ලෝ වැටෙන් බීටිත් එක්ක කටයුතු කරන හින්දා ඒවා මොකද ආයතනයක් කටයුතු වැඩ කරලා දිනවනම් මේ දේ දන්නවා. එහෙම වැඩ කරලා නැති වුණාට ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. අපිට තේරෙන්නේ ඇයි මෙහෙම කරන්නේ. මොකද අපි ගාන එක්සෑම් වලදී අපිට ඉන්නේ හැමදාම ගණන් හදන්නේ පන්තියේදී අවුරුදු දවසාවලින් මුල් ප්‍රකාශන හදන්න අරක එක්සෑම් එකේ මෙහෙම බැයි හිම නෙමෙයි ඇත්ත ආයතනවල ප්‍රායෝගික ලෝකේ ක්වාටර් වයිස් අපි හැමදාම කාර්තුන් මුල් ප්‍රකාශන හදලා ඒවට වැට් MPT ඒව ගිවීම සිදු කරන්න ඕනේ. ඒක මේක උතර බලා ගන්න තේරුම් ගන්න පුළුවන්. ඒ පතරෙන් බැලුවොත් ඇයි අපි මෙහෙ දේ කරන්නේ? ඇයි මෙහෙම ස්තවේන්තුවක් කරන්නේ? ස්තවේන්තුව කරන්නේ අපිට අවුරුද්දෙන් ඉවර වෙනකන් ඉන්න බෑ. මේ 1000 ගන්නවද නැද්ද කියලා බලන්න අවුරුදු ඉවර වෙනකන් ඉන්න බෑ. බලන්න ඕනේ. මේ කාර්තුවේ මේගොල්ලෝගේ ස්තවේන්තුවට අනුව මේ කීයක් වෙයිද කියලා. ඕවා මත තමයි ඒක වෙන්නේ. saving on our revenue to be recognized in the second quarter. Second quarter එකේ කොහොමද revenue එක recognize කරන්නේ කියලා. දැන් බලමු second quarter එකට දාලා තියෙන්නේ මොනවද කියලා. අපි මෙතනත් කතා කරා first quarter එක. දැන් අපි යමු second quarter. At the beginning of June 2020, the Comfort Bed Private Limited acquired another company. තව company එකක් acquire කරා ඒතකොට. ඒක ඇතුළේ වැඩ නැහැ. With the strength of the company has been able to sell an additional 50 beds to the same customer during the second quarter. එතකොට මේක නිසා කම්පැනියට අපිට පළවෙනි කැලේ වැඩ නැහැ. දෙවෙනි එක තමයි වැදගත්. CB ට සෙකන්ඩ් ක්වාර්ටර් එකට X වලට සෙකන්ඩ් ක්වාර්ටර් ඉවර වෙන කවද්ද සාමාන්‍යයෙන් 3යි 6යි 3යි 30. So 6යි 30 sorry 6යි 30 ජූනි 30. එතකොට මේ company has been able to sell additional 500 beds. සෙකන්ඩ් ක්වාර්ටර් එකේදී කම්පැනි එකට X කියන කම්පැනියට මේ has been able to for the same customer again customer ආයි එනම් 500ක් විකුණන්න හැකියාවක් ලැබිලා තිනවා දෙවෙනි ක්වාර්ටර් එකේ. ආයි එනම් 500ක් විකුණන්න හැකියාව ලැබිලා තියෙනවා. හරිද? මේ දේවල් වෙන්න පුළුවන් නැත්නම් පළවෙනි ක්වාර්ටර් එකේ ගන්න. අපි කියමු පළවෙනි ක්වාර්ටර් එකේ අපි කියමු COVID-19 නිසා ගත්තේ නෑ. අපිට ඇත්තටම කියන්න බෑනේ එතකොට දෙවෙනි ක්වාර්ටර් එකේ මොකක් වෙයිද කියලා එතකොට. ඒ වගේ අවස්ථාවකදී ඒකල පළවෙනි ක්වාර්ටර් එකේ නෑ දෙවෙනි ක්වාර්ටර් එකේ වෙන්න පුළුවන් මේ වැඩිපුර ගන්න පුළුවන්. ඒකට ඒ වගේ වෙලාවක 500ක් ගත්තාට පස්සේ අපිට දැන් දාන්න අපිට වෙනවා දැන් මේගොල්ලෝ මේ යන විදිහට ගත්තොත් 1000ම ගනි අවුරුද්දක් ඇතුළත 1000ම ගනි. දැන්ට 580ක් අරන් තියෙන තව RC20යි. මෙතන මේ යන විදිහට ගියොත් තුන්වෙනි කාර්තුවේ හතරවෙනි කාර්තුවේ ඒගොල්ලෝ තව අරගත්තොත් 1000ම ගනි කියලා අපිට තේරෙනවා. එතකොට මේ යන විදිහට අපි එස්ටිමේට්ුවක් කරනවා. මේ යන විදිහට අපි එස්ටිමේට්ුවක් කරනවා. මොකද අපිට සෙකන්ඩ් ක්වාර්ටර් එකටත් VAT NBT tax ඒවා ගෙවන්න ඕනේ. ඒතර අපිට සෙකන්ඩ් ක්වාර්ටර් එකට අපි හොඳ අඳුර ගන්න ඕනේ. ආයතනයේ ආය භාරය කීයද? ආයතනයේ ආදායම කීයද? රෙවෙනියු එක කීයද? එතකොට ඒකට මේ 500 අපි ගන්න 500ක් මේ 500 මේ අපි ගන්න දිලා මේ purchase fee exceed the 10,000 beds. CB කියන ආයතනය නාදෙන් පදනමක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා දැන් මේ යන විදිහට 500 එකක් ගත්තා. දැන් සෙකන්ඩ් ක්වාර්ටර් එකේදී ඒ යන විදිහට ඒගොල්ලෝ අවුරුදු ඇතුළත 1000 ගණි කියලා ඒගොල්ලෝ හිතනවා. එතකොට 1000 ගණි කියලා හිතනවා නම් මේකේ මිල කියලා ගන්න ඕනේ 4000ද 3800ද 3800. මොකද 1000ක් ගත්තොත් අවුරුද්දක් ඇතුළතදී 3800 තමයි මිල කියලා අපිට අකුණු කරන්නේ. අපිට පළවෙනි ක්වාර්ටර් එකේ මොකද උනේ මේ යන විදිහට X කියන ආයතනේ 80යි ගත්තේ. ඒතර මේ යන විදිහට ගත්තොත් 1000ක් ගන්න. හැබැයි දෙවෙනි ක්වාර්ටර් එකේදී ඒගොල්ලෝ මොකක් හරි හේතුවක් නිසා ගන්නවා 5000. දැන් මේ යන විදිහට ගත්තොත් ඒගොල්ලෝ අවුරුද්දක් ඇතුළත 10 පණුවා. දැන් අපි කරනවා මේ ක්වාර්ටර් එකේදී එස්ටිමේට් කරනවා 3800 ගාන මිල. එතකොට 5000 වැඩි කිරීම 3800 කීය දෙන්නේ? 5000 වැඩි කිරීම 3800 මොකද ඉන්නේ? 5000 වැඩි කිරීම 3800 19000 1,90,000 sorry 1,90,000 1,90,000. එතකොට දෙවෙනි ක්වාර්ටර් එකේදී අපි
ආදායම ලෙස අඳුර ගන්න ඕනේ 1,90,000 1,90,000 නෙමෙයි 19 ලක්ෂයක් සෝරි 19 ලක්ෂයක් තමයි අඳුර ගන්න ඕනේ සෙකන්ඩ් ක්වාටර් එක මේක තමයි අපින් අහන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නම් දැන් ඔයගොල්ලෝ බලයි දැන් අපි පළවෙනි ක්වාටර් එකකට 4,000කට මිල එස්ටිමේට් කරා. දෙවෙනි ක්වාටර් එකට 3,800ක් එස්ටිමේට් කරා. දැන් මේක හරියද මේ යන විදිය හරියද? පළවෙනි ක්වාටර් එකේ වෙන මිලක් එස්ටිමේට් කරේ. දෙවෙනි ක්වාටර් එකකට ගත වෙන මිලක්. ඔව්. මේක ඇත්තටම වැරදි. එතකොට අපි මේ කරන්නේ එස්ටිමේට්ුවක් කරනවා මොකද ටැක්ස් ගෙවන්න මූල්‍ය ප්‍රකාශන ක්වාටර් හදන්න කාර්යය කතුරු හදන්න. එහෙම වුණාම මේ ඇස්තමේන්තුව වෙනස් වුණොත් අපිට කරන්න වෙන්නේ අවුරුද්ද අවසානයේ මේ ඇස්තමේන්තුවට අදාළ වෙනස් කිරීම සිදු කරනවා. අපි කියමු අවුරුද්ද අවසානයේ මේගොල්ලෝ මේ 1000 පැන්න. ඒ කියන්නේ එන්දන් 1000ක් ගත්තා. ඒතකොට දැන් මොකද කරන්නේ? මේගොල්ලෝ මෙතන කලින් එකේ පළවෙනි ක්වාටර් එක ගත්තේ ඒගොල්ලෝ එන්දන් 1000ක් ගන්න නැහැ කියලා පදන මත 4000 ගත්තා. හැබැයි එන්දන් 1000 ගත්තා කියන්නේ අපිට ඒගොල්ලෝ 3800 ගන්න තමයි අපිට ඒගොල්ලොන්ගේ ඇඳම් වලට ආදායම් විදිහට ගන්න වෙන්නේ. එතකොට අපිට කරන්න වෙන්නේ අපි මෙතන පළවෙනි ක්වාටර් එකේ 80ක් වික්කනේ. ඒ 4000නේ. හැබැයි 200ක් වැඩි. 3800ට වඩා 200ක් වැඩි. එතකොට ඒ 200 අඩු කරනවා මෙන්න මේ ගාන. අපි කිව්වොත් පළවෙනි ක්වාටර් එකේ ආදායම් විදිහට අපි හඳුනගත්තා 3,20,000. දෙවෙනි ක්වාටර් එකේ අපි ආදායම් විදිහට හඳුනගත්තා 19 ලක්ෂය. 19 ලක්ෂය. එතන මං කිව්වා අවුරුද්ද අවසානයේ නිකන් අපි බැලුවොත් අවුරුද්ද අවසානයේ අපිට තේරෙනවා මේගොල්ලෝ 14 ගත්තා. අවසානයේ මේගොල්ලෝ 10ක් ගත්තා. දැන් අපි මෙතන වැරද්දක් කරලා තියෙනවා 4000ක් විදියට මිල අරගෙන. ඒතකොට අපි වැරද්ද හරි ගස්සන්න ඕනේ. තව ජර්නල් එන්ට්‍රියක් දාලා 200ක් අඩු කරලා. එතකොට මෙතන 200ක් වෙනස කියන්නේ 3800 අතර 4000 අතර වෙනස 200යි. 200 වැඩි කරනවා 80ෙන් 80 වැඩි කිරීම 200 පිටේනවා 80 වැඩි කිරීම 200 16 10යි 10යි එතකොට ඒක අඩු කරන්න මොකද අපි මෙතන වැඩියෙන් 200ක් තක්සේරු කරලා මිල වැඩියෙන් 200ක් තක්සේරු කරලා තියෙනවා ඒක අඩු කරන්න වෙනවා 1,84,400 84000 හැටියට මිල. ඔහොම තමයි අපි variable consideration එක આવුත් ගණන් හදන්නේ හොඳට මතක තියාගන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලෝ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. ඔය මම ඒක ගොඩක් ගැඹුරට කියලා දුන්නා. මේ විදිහට කරන්න කියලා ඔයගොල්ලෝ ප්‍රායෝගික පැත්තත් කියලා දුන්නා. ප්‍රායෝගික මොකද්ද ලෝකෙ වෙන්නේ? ඇයි මෙහෙම වාට ගිණුම් හදන්නේ කියලා. මොකද ඒක දැන ගැනීම අත්‍යවශ්‍යයි. මොකද නැත්තම් මේ ස්ටෑන්ඩඩ් එක ඇත්තටම පිස්සුවක් වගේ වෙයි. මොකද මේ ස්ටෑන්ඩඩ් එකේ ගොඩක් තියෙන්නේ තනි එක භාණ්ඩයකට මිල ස්ථිරේන්තු කිරීමක් නෙමෙයි. අපිට වැඩක් නැහැ ඒක වාට. අපිට ඒක භාණ්ඩේ මිල ස්ථිරේන්තු කරන්න ලේසි. මොකද භාණ්ඩේ මිල ගහලා තියෙනවනේ අපි බිස්කට් පැකට් එකක රුපියල් 50යි 50 වැඩි කිරීම එක. එහෙම දෙයක් නෙමෙයි. මේකේ තියෙන්නේ විශාල භාණ්ඩ තොගයක්. භාණ්ඩ ගොඩක් විකුණනකොට තමා මේ ප්‍රශ්නේ ඉන්නේ. භාණ්ඩ ගොඩක් විකුණනකොට අපි ඩිස්කවුන්ට් දෙන්න ඕන, වෙන වෙන ප්‍රතිලාභ දෙන්න ඕන. ඒ වෙලාවක මේ ස්ටෑන්ඩඩ් එක ගන්නකොට ටිකක් සංකීර්ණයි. ඒතකොට ඒ සංකීර්ණ භාවය අඩු කරගන්න ඔයගොල්ලෝ මේ සියලු සංකල්ප ටිකක් දැනගෙන ඉන්න ඕන. ඒ මේ ෆස්ට් ක්වාටර් වලට මෙහෙම හදලා, සෙකන්ඩ් ක්වාටර් වලට මෙහෙම හදලා. ඒ හදන්නේ අර ටැක්ස් මේ පර්පස් එක මත. එතකොට ඒ මත අපි ගත්තොත් අපිට ආදායමක් එස්ටිමේට් කරන්න වෙනවා. හරි එක නොවුනත් අපිට ආදායමක් එස්ටිමේට් කරන්න ඕනේ. නැත්නම් අපිට ටැක්ස් ගෙවන්න ආදායමක් නැහැ. එහෙම වුණොත් ඒ කම්පැනිකට පොඩි ප්‍රශ්නයක් එනවා. කොහොමද ආදායමක් නේද මේ කම්පැනි දුවන්නේ අන්තිමට? එහෙම ඔක්කොම කරලා එහෙම ආදායම නොදා අන්තිම අපි කියමු හතරවෙනි ක්වාටර් එකේදී ආදායම හඳුනාගත්තොත් ඉන්ලයින් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකේ නැත්නම් ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න එනවා. ඒ කම්පැනිවල කොහොමද මෙච්චර ආදායමක් එකපාර ක්වාටර් එක අවසානයේ අවුරුද්ද අවසානයේ ආවේ ක්වාටර් වල නැතුව. ඒත් ප්‍රශ්න වෙනවා. ඒකට මුහුණ දෙන්න වෙයි. මේ හරියට එස්ටිමේට්ුවක් නොකරොත් ඊළඟ එක non cash consideration lazy asset අපි විකුණන දේ වෙනුවට අපිට වෙනත් වත්කමක් හම්බ වෙනවා. මුදල් නොවන වෙනත් වත්කමක් හම්බ වෙනවා. අපි A ඉන්නවා B ඉන්නවා A භාණ්ඩ විකුණනවා
ඒ අමුද්‍රව්‍ය විකුණනවා බීට. ඒ අමුද්‍රව්‍ය විකුණනවා බීට. රුපියල් 1000ක අමුද්‍රව්‍ය විකුණනවා බීට. රුපියල් 1000ක අමුද්‍රව්‍ය විකුණනවා බීට. එතකොට B මේකට ගෙවන්නේ කෑෂ් නෙමෙයි, මුදල් නෙමෙයි, කෑෂ් නෙමෙයි. B විකේට ගෙවන්නේ කෑෂ් නෙමෙයි. මේකට එයා ගෙවන්නේ අපි කියමු ඇසෙට් එකක් දුන්නා. ෆික්ස් ඇසෙට් එකක් දුන්නා. ෆික්ස් ඇසෙට් එක කියන්නේ ස්ථාවරවත්කම. ෆික්ස් ඇසෙට් එකක් දෙනවා. කෑෂ් වෙනකොට ෆික්ස් ඇසෙට් එකක් දෙනවා. එතකොට ඒකේ වටිනාකම 1200 වටිනාකම ෆෙයා වැලියු එක. අදාළ දින දිනට ෆෙයා වැලියු එක 1200යි. එතකොට අපේ ආදායම ලෙස අපි අඳුන ගන්න ඕනේ මේක දීලා තිනවා fair value of what is received. අපිට හම්බෙන දෙයි fair value එක තමයි අපි ආදායම ලෙස ගන්න ඕනේ. එතකොට මේකට අනුව නම් අපේ ආදායම ලෙස අඳුර ගන්න ඕන අපි 1000ක් වටින වත්කම් දුන්න බීට ඒ වෙනකොට අපිට 1200ක් වටින දේපල විදියටක් හම්බුණා. එතකොට අපි අපේ රෙවෙනියු එක විදියට අඳුර ගන්න ඕනේ මේ 1200. මේ රෙවෙනියු එක අඳුර ගන්න ඕනේ මෙන්න මේ 1200 1000 නෙමෙයි. අපිට මොකද fair value එක හම්බුනේ මෙන්න මේ වත්කම්. fair value of what is received තමයි non cash consideration එක අපිට සලකා බලන්න තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඒක ලේසි. අර තරම් අමාරු නෑ ලේසි. ඊළඟට අපිට තියෙනවා time value of money. ඒ කියන්නේ මුදලේ කාලයගේ එහෙම අපි භාණ්ඩ විකුණනවා දෙදස් අපි භාණ්ඩ විකුණනවා 2019 4යි 1 භාණ්ඩ විකුණනවා. සෙල ඒ කියන සෙල භාණ්ඩ විකුණනවා 2019 4යි 1. හැබැයි ඊට සල්ලි හම්බෙන්නේ අවුරුදු දෙකකට පස්සේ. අවුරුදු දෙකක් ගියාට පස්සේ 2 years later. අවුරුදු දෙකකට පස්සේ තමයි එයාට සල්ලි හම්බෙන්නේ. ඒ විකුණන භාණ්ඩ බීට 2019 4යි 1. උකට B සල්ලි ගෙවන්නේ 2021 3.31. 2021 3.31 තමයි B සල්ලි ගෙවන්නේ. ඒතර අවුරුදු දෙකක් පැනලා. ඔය වගේ වෙලාවක අපිට මෙන්න මෙදාට time value මුදලේ කාලය ගිහින් මෙදා තියෙන මුදලේ කාලය ගියයි වෙනස්. හැබැයි අපිට මම අර කිව්ව හේතු නිසා අපිට මෙන්න මෙතන ඒ කියන්නේ මම අර කලින් කිව්වේ අපිට අවුරුද්දේ ආදායම අඳුර ගන්න ඕනේ. මොකද ටැක්ස් ගෙවන්න දෙනවා නම් මොනක් වැඩ ගොඩක් තියෙනවානේ. රට පින අනිවාර්යෙන් මෙන්න මෙදාට ආදායමක් අඳුර ගන්න ඕනේ. මේ අඳුර ගන්න ආදායම අපි හැබැයි සල්ලි හම්බෙන්නේ කොහොමද? අවුරුදු දෙකකින් පස්සේ. ඒ අවුරුදු දෙකකින් පස්සේ හම්බෙන මුදලේ කාලයගේ ගැසලකිල්ලට අරගෙන අපි ඒක මෙදාට ගෙන. අපි ඔයගොල්ලෝ දන්නවා අපි ගණන් වල කරලා දිනවා කොහොමද අනාගතයේ මුදල් ප්‍රවාහ වර්තමානයේදී ගන්නේ. අපි මෙයා විකුණපු එකේ ගාණ රුපියල් 81000යි කියලා. 10000යි කියලා රුපියල් 10000යි කියලා. රුපියල් 10000යි. එතන අනාගතයේ රුපියල් 10000ක එකක් ඉක්කනම් මේ අනාගතයේ මුදල් හම්බෙන්නේ රුපියල් 10000ක නා අපි ඒකේ වර්තමානයේ ගන්නවා කොහොමද 10000 වැඩි කිරීම වැඩි කරනවා ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. ඩිස්කවුන්ට් ෆැක්ටර් එක ගන්න කොහොමද? 1 ධන RN 1 ධන RN 1 බලය. එතකොට ඔගේ ගත්තොත් අපි දැන් අවුරුදු දෙකක්නේ. වැඩි කිරීම 1 ධන අපි R වලට ගමු රේට් එකක් ගමු. ප්‍රාග්ධන පිරියේ විදියට 10%. එතකොට 0.1 වැඩි කිරීම අවුරුදු දෙකකින් තමයි ගෙවන්නේ. අවුරුදු දෙකකින් ගෙවන්නේ. එතකොට වැඩි කිරීම මේ බල n බල 2. එතකොට ඕක උත්තරේ අපි මෙන්න මෙදාට වාර්තා කරන්න ඕනේ අදාළ අපේ ගනුදෙනුවේ ආදායම හැටියට. මෙන්න මෙදාට ඒ උත්තරේ වාර්තා කරන්න ඕනේ. time value of money ඔකට දෙන්නේ ඔයගොල්ලෝ දන්නවා. අනාගතේ මුදල් ප්‍රවාහය වර්තමානයේ තමයි අපි ගන්නවානේ. මොකද අද බාණ්ඩ දෙනවා අපි හැබැයි සල්ලි හම්බෙන්නේ අනාගතේ. ඒක සල්ලි හම්බෙන්නේ අනාගතේ නේද? මුදලේ කාලයගේ සැලකිල්ලට ගැනීම අනිවාර්යයි. අපි ඒ දේ දන්නවා. අපි ඒ ලෙවල් කාලේ ඉඳලා ඒ දේ කරේ. ඒක ගන්න විදිහට අපි දන්නවා අනාගත මුදල් ප්‍රවාහය වැඩි කරනවා. ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් ඩිස්කවුන්ට් ෆැක්ටර් එක නැති හින්දා දීලා තිබ්බේ නැත්තම් සමහරක් වෙලාවට හොඳ මත කියන්නේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එකේ පේපර් යටින් දෙනවා රුපියල 0.0 මෙච්චරයි කියලා. ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ රුපියල මෙච්චර 0.0 මෙච්චරයි කියලා දෙනවා. අපි කියන අවුරුදු දෙකකට පස්සේ රුපියල යගේ 0.1යි 2යි 3යි.
ඒ වගේ වෙලාවක අපි රුපියල් දැන් 1.3 නුනේ 10 වැඩි කරනවා 0.1 විතර මේ සූත්‍ර දදා ගැනීම අවශ්‍ය නැහැ. මම දැක්ක සමහරක් පේපර් වල දීලා තිබ්බා මේ විදිහට වරහන් ඇතුළේ දීලා තියෙන ගානේ රුපියලක් සමාන 0.1 3යි කියලා. ඒතර මේක වැඩි කරලා ගන්න මේවා ඔය ඉන්න ඕනේ නැහැ. එතකොට මේ අවුරුද්දේ මේ වැදගත් දෙයක් කියලා දෙනවා. මේව ටයිම් වැලියු ඔෆ් මනි ගන්නකොට මාස 12කට අඩු නම් ඒ දේ අපි ටයිම් වැලියු ඔෆ් මනි ගන්න. ඒ කියන්නේ අවුරුද්දකට අඩු නම් අපි ටයිම් වැලියු ඔෆ් මනි ගන්න. අපි ඒක දන්නවා. අපි කවදාවත් අවුරුද්දකට අඩු මම අපි ඒක හොයන්නේ නැහැ මෙහෙම. සූත්‍රයකට දාලා හොයන්නේ. අපි අවුරුදු දෙකක් අවුරුදු තුනක් විතර යනවා විතරයි එහෙම ගන්නෙ. ආයතන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඒක ලොකුවට අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට අපිට ගානක් තියෙනවා බලමු. activity 12.5 on 1st April 2020 SKBLC sold good costing 590,000 to customer. The fair value of goods sold is 900,000. However, the customer agreed to pay 189,000 agreed to pay 1,089,000 on 31st March 2022. The interest rate is imputed and determined to be 10%. As we say, අතරයි එක දිනට අදාළ භාණ්ඩවල පිරිවැය ඉක්ුණු භාණ්ඩවල පිරිවැය 5,90,000යි. එතකොට ඒකේ fair value එක 9,00,000යි. එතකොට කස්ටමර් ඇග්‍රී වෙලා තියෙනවා ගෙවන්න 1,89,000 අවුරුදු දෙකකින් පස්සේ. 2022 කියන්නේ අවුරුදු දෙකකින් පස්සේ. එතකොට ඉන්ට්‍රස්ට් රේට් එක 10%. අපෙන් ගන්නවා ජනරල් එන්ට්‍රි ප්‍රපෙයාර් කරන්නලු record revenue on 2020 for 1 1st of April 2020 and 31st March 2021 and අපින් අහනවා ඊට පස්සේ receivable එක revenue එක හඳුනා ගන්නලු 2024 අතරයි එකට සරනවා receivable එක හඳුනා ගන්නලු 2021 3යි 31ටයි 2022 3යි 31ටයි අපි උක කරමු මන්ට ඇත්තටම මේක මෙතන ඔයගොල්ලන්ට fair value එකක් දීලා තියෙන්නේ. එකක් උත්තරේ තහවුරු කරගන්න පුළුවන්. අනික අනිවාර්යෙන් අපි අනාගතේ ගෙවන්නේ 1,89,000යි. මේ 10,89,000යි. ඒතර ඒ මුදල වර්තමානයේ අනිවාර්යෙන් වෙන්න ඕනේ 9,00,000ක්. මම පෙන්නන්නම්. SKBLC 4යි එක 2024යි එක තමයි භාණ්ඩ විකුණුනේ. අවුරුදු දෙකකින් තමයි ඒගොල්ලන්ට සල්ලි හම්බෙන්නේ. අතර අවුරුදු දෙකක් කියන්නේ 2021 3යි 2022 3යි 31 අවුරුදු දෙකක්. අවුරුදු දෙකකින් හම්බෙන්නේ. කලින් කතා කරා වගේ උදාහරණයක්. ඒතර ඒගොල්ලන්ට හම්බෙනවා 10,89,000ක් අවුරුදු දෙකකින් හම්බෙනවා. මම කලින් කතා කරා මෙන්න මේ අපිට අද මෙන්න මෙදාට ඕනේ ආදායම. ඒක ගන්නේ මෙන්න මේ 10,89,000 ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් ඩිස්කවුන්ට් කරලා ගන්න පුළුවන් මෙන්න මෙදාට ආදායම මෙන්න මේ කරා වගේ. මේ විදිහට දාලා ගන්න පුළුවන්. ඒකට මේ විදිහට ගත්තම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට එන්න ඕනේ මෙන්න මේ අදාළ භාණ්ඩ fair value එක. කරලා බලන්න 10,89,000 මොනවද වැඩි කරනවා 10,00,000 වැඩි කරනවා ඩිස්කවුන්ට් රේට් එකෙන් එක බෙදීම එක දන R වලට එන්නේ 0.1යි N වලට එන්නේ 2. ඒකෙන් වැඩි කරාම වෙනවා වලට 2. ඒකෙන් වැඩි කරාම ඔයගොල්ලන්ට මෙන්න මෙදාට වටිනාකම ලක්ෂ 9ක් කියලා. එතන මෙදාට ආදායම ලක්ෂ 9යි. මෙතන ආදායම වැඩි ලක්ෂ 9යි එන්නේ. හරි. අද අපි අහනවා මෙන්න මේ දේ අපිට රෙකෝඩ් කරන්න කියලා පොත්වල හොඳට බලා ගන්න කොහොමද අපෙන් ගොඩක් අහන්නේ දිත්ත සටහන්.
හොඳට බලා ගන්න මේවා කොහොමද රෙකෝඩ් කරන්න කියලා. අපි ගෙහුවොත් මේ වගේ සටහන් ගිනවා. ඉස්සරහන වලට මෙතන මම දාන්නම්. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. මෙතන ඩෙබිට් debit debit credit credit තියෙනවා. අපි ආව දැන් විත්ත සලහන් ටික. පළවෙනි එක මෙන්න මේ cost එක රෙකෝඩ් කරන්න ඕන. cost එක කීයද? 5,90,000. අපි දැන් cost එක මේකේ තියෙන්නේ තොගේ. තොගෙන් මේක අයින් කරලා තොග පිරිවැයට දාන්න ඕන. තොගේ පිරිවැයට දාන්න ඕනේ. මම ගත්තොත් cost of sale debit වෙනවා 5,90,000. මම මේක 10 වලින් කරන්න 5,90,000. එතකොට ඒක බැර වෙනවා. කොහෙටද? තොග ගිණුමට. මේ බැර වෙනවා තොග ගිණුමට inventory. එතකොට පළවෙනි ඉස්සරහන හරි. පළවෙනි ඉස්සරහන රෙකෝඩ් කරා. ඊට පස්සේ අපි යන දෙවෙනි ඉස්සරහන දැන් අපි cost of sale එක දැම්මා. ඊට පස්සේ අපිට එන්නේ revenue එක රෙකෝඩ් කරා. දැන් අපි revenue එක ඇතුළේ අඳුරගත්තා 1,89,000 අවුරුදු දෙකකින් හම්බ වෙනවා. ඒතර ඒකේ වර්තමාන අගය ගත්තා ලක්ෂ 9. වර්තමාන අගය ලක්ෂ 9. ඒතර ඒක ඩෙබිට් වෙනවා. ඩෙබිට් වෙනවා trade receivable receivable debit වෙනවා. credit වෙනවා වලද revenue එකට. ඔය credit කීයද? ලක්ෂ 9. ලක්ෂ 9 තමයි credit වෙන්නේ. ඊට පස්සේ ඕක හොඳට මතක තියාගන්න. දැන් අපි මූලික දේවල් කරලා ඉවරයි. හැබැයි ඕලුන්න දෙයක් තියෙනවා කරන්න. මේ වගේ වෙලාවක ටයිම් වැලියු එක අනිවාර්යෙන් හඳුනාගත්තට පස්සේ තව ඕගොල්ලන්ට දෙයක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් ණයගෙති ගිණුම. ණයගෙති ගිණුම මම මේක ගන්න trade receivable. trade receivable ගිණුම ණයගෙති ගිණුම. ණයගෙති ගිණුමේ
නාගයට කියන මේ ඔයගොල්ලෝ සේල් එක කීයක් ආවද සේල් එක ආවා අපි සේල් එක ඉදිරියට රෙකෝඩ් කරා සේල් එක ඉදිරියට රෙකෝඩ් කරා රුපියල් ලක්ෂ 9ක් සේල් එක ඉදිරියට රුපියල් ලක්ෂ 9ක් හර කරා ඊට පස්සේ දැන් අපි මේ අඳුරගත්තේ කවද්ද මෙන්න මේ 2024යි 1 වසර මුල දැන් අපිට අවුරුදු දෙකක් යනකම් මේක අරන් යන්න ඕනේ. හැබැයි මොකද? අවුරුදු දෙකකට ගියාට පස්සේ මේ account එකේ තියෙන්න ඕනේ 1,89,000. දැන් අපි මේක හැමතිස්සෙම මතකයේ ගන්න මුදලේ කාලීනගේ තක්සේරු කරාට පස්සේ මුදලේ කාලීනගේ මේව සලකා බලලා අනාගතයේ මේ වර්තමානට එන ගිනාවු ඒ ගෙන යාමට අදාළව අපි පසු කාලීනව ඉන්ට්‍රස්ට් රේට් එකකින් වැඩි කරලා මෙන්න මේ 1,89,000ට නැවත මේ ගන්න අගය පත් කරන්න ඕනේ. මේ අනාගත අගය අපි ගන්නවා ඉන්ට්‍රස්ට් රේට් එකට මේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එකට දාලා වර්තමාන අගයට. අපිට ඊළඟ අවුරුද්දේ ඉතින් අපි අනිවාර්යයෙන් මෙන්න මේක වැඩි කරන්න ඕනේ ඉන්ට්‍රස්ට් රේට් එකකින්. ඊට පස්සේ ඒක ඉන්ට්‍රස්ට් එකක් ඉදිරියට වාර්තා කරලා කොහමරි අවුරුදු දෙක අවසානයේ මෙන්න මේ 1,89,000ට ඒක ගන්න ඕනේ. එතකොට මෙතන අපි ගත්තොත් සේල් එක 90,000යි මේ ලක්ෂ 9යි. එතකොට ඉන්ට්‍රස්ට් රේට් එක කියලා 100ට 10යි. මේක 90,000 වැඩි කරනවා 100ට 10යි. මේ ලක්ෂ 9 වැඩි කරනවා 100ට 10යි සමාන වෙනවා. එතකොට එනවා ඕගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එක. ඉන්ට්‍රස්ට් එක ගත්තේ කොහොමද ලක්ෂ 9 වැඩි කරා 100ට 10යි. 0.1 100ට 10යි. එතකොට ඒගොල්ලන්ට එන්නේ උත්තරේ උත්තරේ 90,000ක් විදියට. උත්තරේ නම 90,000ක් කියලා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක වාර්තා කරන්න මෙන්න මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. වාර්තා කරන්න ඕන දිස්ස සටහන. ඒකට මම ගත්තොත් මෙතන ඩෙබිට් කරනවා. ඊළඟ දිස්ස සටහන ඩෙබිට් කරනවා. trade receivable TR කියලා දානවා trade receivable. ඊට පස්සේ credit කරනවා කොහෙද? interest income එකට credit වෙනවා. debit වෙනවා trade receivable, credit වෙනවා interest income එකට. කීයද? රුපියල් 90,000. රුපියල් 90,000. ඊට පස්සේ ඕක දැන් මේ අවුරුද්ද විතර නෙමෙයි. දැන් අපි කවුරුද්දක් කරා. ඒක අවුරුද්දක් කරාට පස්සේ මේක එන්නේ 2021 3.31කට. ඒ කියන්නේ 2021 3.31කට. ඒතර අපි අහලා තිබ්බ ගානේ 2021 3.31කට රිසීවබල් එක හොයන්න 2022 3.31කට රිසීවබල් එක හොයන්න කියලා. එතකොට රෙවෙනියු එක තව රෙකෝඩ් කිරීමට දෙයක් නෑ. රෙවෙනියු එක අපි රෙකෝඩ් කරා. මේ රේගුන් අපි අහලා තියෙන රෙවෙනියු එක රෙකෝඩ් කරන්නේ 2024යි 2021 3.31කට 2021 3.31කට ආයේ රෙවෙනියු එක හඳුනා ගැනීම නෑ. අපි අඳුනගත්තා මේ 2024යි එක. මෙන්න විදාල් ලක්ෂ 9 කියන අඳුනගත්තා. ආයේ ඒක අඳුන ගන්න දෙයක් නෑ. අපි දාන්න තියෙන්නේ ඊට පස්සේ මේ ඉන්ට්‍රස්ට් එකෙන් වැඩි කරලා අපි ඉන්ට්‍රස්ට් ඉන්කම් එක තමයි අඳුර ගන්න ඕනේ 2022 3.31කට යනවා. කරොත් ඊළඟ ටික මෙහෙම විදිහට අපි මෙතන කරමු 2021 trade receivable එක කීයද කියලා balance for carried down වෙනවා. balance carried down 990. balance carried down 990. එතකොට මේක ඔයගොල්ලෝ balance කරලා බලන්න. 990 carried down වෙලා මේකම ආයේ carried forward වෙනවා. ඊයද balance carried forward 990. දැන් අපි ඊට පස්සේ මේ අවුරුද්දට බලන්න ඕනේ interest income එක කීයද කියලා. ඒතර ඒක රෙකෝඩ් කරනවා.
මේ විදිහට 990 වැඩි කරනවා 110න් ඊට පස්සේ ඒවට එනවා 99. ඉන්ට්‍රස්ටිං එකක් මේ 99. ඒතර මේක ආයෙ රෙකෝඩ් කරන්න ඕනේ මේ අවුරුද්දේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක විදියට. ඩෙබිට් වෙනවා ට්‍රේඩ් රිසීවබල්, ක්‍රෙඩිට් වෙනවා ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට. ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට ඩෙබිට් ක්‍රෙඩිට් වෙලා ඩෙබිට් වෙනවා ට්‍රේඩ් රිසීවබල් වලට කීයද දානවා. ඊට පස්සේ මේකත් ඕගොල්ලෝ සුළු කරලා බලන්න. ඕගොල්ලෝ තේරෙයි අන්තිමට ගිණුම නැති වෙලා යනවා. ඒ කියන්නේ දැන් උතන මෙතන සුළු කරලා බලුවොත් කීයක් යනවද? 999 1,89,2022 3.31ට ඇත්තටම ගන්න. 1,89,000. ඒතර මේ 1,89,000 අපිට හම්බ වෙනවා 2021 3.31 මොනවා විදිහටද? මුදල් ලෙස, කෑෂ් ලෙස හම්බ වෙනවා. කෑෂ් කීයද? 1,89,000 ඒකට අපි දිත්ත සටහන දාමු මෙතන. අපෙන් අහලා තියෙන ඔක්කොම දිත්ත සටහන ජර්නල් එන්ට්‍රි අදාළ ගිණුම මේකට දාලා දිත්ත සටහන. ඒතර ඒ විදිහට හැවුවොත් ඒ ඔක්කොම අපි වාර්තා කරන්න ඕනේ. ඒතර කොහෙද ඩෙබිට් වෙන්නේ අන්තිම එකේ? කෑෂ් ඩෙබිට් වෙනවා. ක්‍රෙඩිට් වෙන්නේ කොහෙද? ට්‍රේඩ් රිසීවබල් වල TR කියලා දාන්නේ ට්‍රේඩ් රිසීවබල්. කියද්ද 1,89,000 ඒ කියන්නේ සම්පූර්ණ ගාණම අපිට හම්බුණා. සම්පූර්ණ ගාණම අපිට හම්බුණා. නො විදිහට තමයි ගාණ වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මම ගැඹුරට කරා ඔයගොල්ලන්ට ඒදී ගොඩක් සංකීර්ණ පාඩමක් ඇත්තටම මේක. ඒතර ඒදී ඔයගොල්ලෝ ලේසියෙන් තේරෙන්න මම කරා කියලා හිතනවා. තේරුම් නැත්නම් පොඩ්ඩක් ආයෙ රිවයින්ඩ් කරලා බලන්න කොහොමද මේක ආයෙ වෙන්නේ කියලා මුලින් ඉඳන් වගේ.